ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කඩවත පදිංචි පින්වත් පවුලක දෙමාපියන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන මදුසිකා ලියනපතිරණ දියණියගේ අදින්ට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා, චිරජීවනයේ සැලසේවා, සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් පීඩා විඳින ලොවැසි ලක්වැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. තව තවත් ලොවට ධර්ම දේශනා කිරීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. ලෝකවාසීන්ට ධර්මාභෝධය පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. මියගිය පින් බලාපොරොත්තුෙන් සිටින දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තීනි ආදිපතේයානි කතමානි තීනි ලෝකාධිපතෙය්‍යං අත්ථාධිපතෙය්‍යං ධම්මාධිපතෙය්‍යං තීති. සදහවතුනි, බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මිනිස් වර්ගයා වඩාත් සංයමයට පත් කරන, මිනිස් වර්ගයාට සුවගෙන දෙන දහමක්. ඒ බෞද්ධ දර්ශනය තුලත් ආගමික ලක්ෂණ තියෙනවා. මේ උපදේශනා මාලාව දේශනා කරපු ශාස්ත්‍රවරයාගේ උපදෙස් පිළිපැදීම වෙනුවට ශාස්ත්‍රවරයා අදහන්ට යාම, වදින්න පුදන්ට යාම ඒ ආගමික ලක්ෂණ. වරදක් නොවුවත් ඒට අපි ආමිෂ පූජාව කියලා කියනවා. නමුත් මේවට මුල් තැන දෙන්න ගියොත් තථාගතයන් වහන්සේගේ උපදෙස් අමතක වෙලා යනවා. ඔබ හොඳින් දන්නා සූත්‍ර දේශනා කීපයක් මතක් කරගෙන බලන්න. පරාභව සූත්‍රය, වසල සූත්‍රය, මංගල සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය. මේ උපදේශන මාලා නෙවෙයිද? ඒවා එහෙමනම් මොකටද තියෙන්නේ? පිරිත් වශයෙන් කියා ඉන්නද? එහෙම නැත්නම් ඊට වඩා යමක් කරගන්න බැරිද? උපදේශ ජීවිතයට ගත්තොත් සතක් ශාන්තියක් වශයෙන් ලෞකිකව පිරිත් දේශනාවක් වශයෙන් යොදා ගන්නවට වඩා සමාජයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තිබෙනවා ඒ උපදේශන මාලාවන් ජීවිතයට අරන් පිළිපැද්ද. අන්න ඒක ගැන තියෙන සැලකිල්ල අඩු වෙලා යනවා අර වැඳුම් පිදුම් වලට මුල් තැන දුන්නාම. කලක් යනකොට මිනිස් සමාජයේට උපදේශන මාලාව අමතකම වෙලා වෙයි. ඊට පස්සේ බුදුන් දහම් කියලා කියන්නේ වඳින්න තියෙන පූජනීය වස්තු කියලා කල්පනා කරાવી. උන්වහන්සේලා සමාජයට පහළ වෙලා ඒ යුගයේ හිටපු මිනිස්සුන්ට ඔවුන් නොදකින දේවල් පෙන්නලා ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත කළා, සැපවත් කළා. සැප හොයන මිනිසාට ඒ සැප ලැබීමට අනුගමනය කරන්නා වූ මාර්ගයේ තිබෙනා වූ වරද නිසා සැපෙන් ඈත් වෙන බව සහ සැප අහිමි වෙන බව
තේරුම් ගත්ත උන්වහන්සේලා ඒ සැප අහිමි වෙන එක වළක්වන්න, දුකටපත් වෙන එක වළක්වන්න මාර්ගෝපදේශනයක් කළා. ඒක එදාටත් වළංගුයි, අදටත් වළංගුයි, තව අවුරුදු 5000කට පස්සෙත් වළංගුයි, තව අවුරුදු ලක්ෂ 5කට පසුවත් වළංගුයි, ලක්ෂ 50ක් ගියත් වළංගුයි. ඒක හැම විටම වර්තමානයේට. අපටත් ඕන නැද්ද අපේ රටේ තිබෙන මේ අවුල් වියවුල් වලින් මිදුණු රටක් බවට පත් වෙනවට අපි කැමති නැද්ද? මව්පියන් හෝ පාලකයන් හෝ ගුරුවරුන් හෝ හැමෝම පූජ්‍ය පක්ෂය හෝ රට හදන්න ගැන කතා කරනවා, රට හදනවට කැමති අය. රට හදන්න පුළුවන් එක විදිහක් තියෙනවා. රට භවෝග සම්පත් වලින් වැවීම ආදී කාරණා ඉහළ මත විතර රට හැදෙනවා. රට ස්වයං පෝෂිත වෙනවා. ඒකට ආගමක් අවශ්‍ය නැහැ. කෘෂිකාර්මික උපදේශ තිබුණාම ඇති. ඒකත් වෙන්න ඕන කාරණයක්. නමුත් ඊට වඩා කාරණයක් තියෙනවා, මිනිසා හදා රට හදනවා. මොකද මේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකේ රටවල් වල පරිහානිය සිද්ධ වුණා නම් අපි එකට කියන වලපල්ලට ගිය රටවල් කියලා. පාලකයන්ගේ වැරදි, පාලකයන්ගේ ගසාකෑම්, පාලකයන්ගේ වැරදි අදුරදර්ශී ප්‍රතිපත්ති. එහෙනම් මිනිස් ක්‍රියාකාරකම් නේ ඔක්කොම. මිනිස් ක්‍රියාකාරකම් රටක දියුණුවට සහ පරිහානියට බලපානවා. මේ බුදු සමයේ උපදේශනයේ මිනිස් ක්‍රියාකාරකම් යහපත් කිරීමට, මිනිස් ක්‍රියාකාරකම් පාලනය කරන්න. ඒ නිසා රටක් හදන්න අවශ්‍ය නම් මේ මිනිස් ක්‍රියාකාරකම් ඔවුනොවුන්ට හැකි පරිදි පාලනය කරන්න මෙහෙයවන්ට මං පෙත් ගන්න ඕන. මම අර ඉහතින් සඳහන් කළ සූත්‍ර දේශනාවල සඳහන් කරුණු එකක්වත් මම මෙතන විවරණය කරන්නේ නැහැ. ඔබට මතක ඇති ඒවා. ඒ හැම එකෙන්ම පෙන්වන්නේ සද් උපදේශ. මෙලොව සහ පරලොව වශයෙන් යහපත් කරගන්න එක. මෙලොව පරලොව කියන වචනෙට ඉස්කෝලේ පාසල් යන කාලේ අපට ආපු අර්ථයක් තියෙනවා මනසට. ඒකමද මේ අර්ථය ඊට වඩා ගැඹුරු නැද්ද කියලා මට වෙලාවකට හිතෙනවා. මෙලොව අපි ජීවත් වෙන මේ ලෝකේ, පරලොව මරණයෙන් එහා පැත්තට ගියාම ලෝකේ. එහෙමයි අපි හිතන්නේ. අස්මා ලෝකං පරං ලෝකං සචේ පෙච්ච නසෝචති කියන වචනේ තේරුම මොකක්ද එතකොට? මෙලොවයි පරලොවයිද? පර ගැතිභාවය. මේ පර කියන වචනේ පාවිච්චි වෙන්නේ අනුන්ගේ නාර්ථයට නෙවෙයිද සමහර වෙලාවට? පරාදීන බව කියලා. එතකොට මේ ලෝක කියන වචනේට ලෝකේ වර්ල්ඩ් කියන අර්ථය තිබුණාට ත්‍රිපිටකයේ ලෝක කියන අර්ථයට ඊට වඩා ගැඹුරක් තියෙනවා. ත්‍රිපිටකයේ ලෝක කියනවා ස්කන්ධ පංචකයේ දුක්ඛයටත්, ලෝක කියනවා ස්කන්ධ පංචකයට. ලෝකේ. එතකොට තමන්ගේ ලෝකය, තමන් හදාගත්ත මේ ස්කන්ධ පංචක නම් වූ ලෝකය තමන්ගේ ලෝකය. මේකේ ක්‍රියාකාරකම් අනිත් අයගේ ලෝකෙට බලපානවා. එතකොට මේ අයහපත පරලෝකටත් අයහපත නෙවෙයිද? අනිත් අයගේ ලෝකයට. එහෙනම් මිනිස් ක්‍රියාකාරකම් පාලනය කරන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගත යුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ ගත යුතු ක්‍රියාමාර්ග බුදු සමයේ සූත්‍ර දේශනාවලින් එක්රැස් කරගත්තොත් අපිට මේ දේශනා කරන කාලය තුල පියවරෙන් පියවර අපට හොයාගන්න බැරිද? ඒ බඳු ක්‍රියාකාරකම් කීපයක්. අන්නේ ක්‍රියාකාරකම් ගැන කතා කරන්නයි මම සූදානම් වෙන්නේ. එතකොට මෙලොව පරලොව කියන වචනෙට මේ ලෝකයේ සහ මරණින් එහා පැත්ත ලෝකයේ වගේම තමන් අනුන් කියන අර්ථයකුත් තියෙනවා. ඒ තමන් අනුන් කියන අර්ථයක් ගත්තාම තමන්ගේ යහපත අනුන්ගේත් යහපත. ඒක තමයි දෙලොව යහපත වෙන්නේ.
Taman අයහපතක් කරගත්තොත් අනිත් අයටත් අයහපත. එහෙනම් මේ ඉහාත්ම වශයෙන්මත් මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මිනිසා හදා රට හදමු ක්‍රමයට මිනිසා හදන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් දැනුවත් කිරීම මොනවාද ත්‍රිපිටකයේ පවතිනා වූ. මම ඔය මගේ ළමා කාලේ තරුණ කාලේ ප්‍රිය කරපු දේශකයන් වහන්සේ නමක් හිටියා අගමහ පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිංහ කියලා. ඔබත් දන්නවා ඇති. උන්වහන්සේගේ සංඛ්‍යා ලේඛන ධර්ම දේශනා ගොඩක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ උපමාවකුත් තියෙනවා. දර්ශනීය උපමාවක්, දර්ශනාත්මක උපමාවක්. මේක ඔබ කියවලා තියෙනවද දන්නේ නැහැ. එකෙන් කියන්නේ වෙන සිද්ධියක්, නමුත් ඇතුළත පෙන්වන්නේ තවත් සිද්ධියක්. දරුවෙකුට ලැබෙන දෙපැත්තේ පින්තූර දෙකක් තියෙන කොලයක් කෑලි කෑලි වලට ඉරලා යනවා නොදන්නක නිසා. නැත්තම් පුංචි නංගි මල්ලි කෙනෙක් අතේ. මේ පින්තූරේ තමයි ලෝකසිතියම. මේ ලෝකසිතියම දැන් කෑලි කාලට ඉරලා නිසා මේ දරුවා දුකින් ඉන්නවා. දරුවාට ලෝකසිතියමේ සියල්ල සමාන බැවින් ඉරි වලට අලෝලා මේක සකස් කරගන්න බෑ. නමුත් මේ පින්තූරේ අනිත් පැත්තේ තිබිලා තියෙන මිනිස් රූපයක්. මිනිස් රූපයේ හිස අත් දෙක ගාත්‍රා මේවා සියල්ල වෙන්ගෙන් වශයෙන් අඳුනගන්න අරවට අපහසුයි. ඒ නිසා මේ ළමයා ලෝකේ කෑලි අලෝන එක වෙනුවට අනිත් පැත්ත හරවලා මිනිස් රූපේ කෑලි එකට එකක් ඇලෙව්වයි කියලා කියනවා. මිනිස් රූපේ හරි ගස්සලා අනිත් පැත්ත හරවලා බලනකොට ලෝකේ හැදිලාලු. ඔන්න ඇත්ත. ලෝකේ හදන්න නිකම්ම රට හදලා හරියන්නේ නැහැ. මිනිස්සුන් හදන්න ඕනේ. බුදු සමයේ මේ සඳහා පවතින උපදේශන 3ක් ඇතුළත් කරගත්තා වූ ධර්ම දේශනාවක් මම කරන්නේ. මේකේ වැඩිම කොටස ගැඹුරු එක අගටයි තියෙන්නේ. නමුත් මුල් කොටස් දෙකත් ඔබ වෙනුවෙන් නොවුනත් සමාජය වෙනුවෙන් කියන්න වෙනවා. මං හිතන්නේ නැහැ මෙතනට පැමිණ සිටින ඔබ වෙනුවෙන් මේ මුල් කොටස් දෙක අවශ්‍යයි කියලා. නමුත් ඔබත් මේ සමාජයේ කොටස්කරුවන් බැවින් ඔබ දැනුවත් වුණාම ඒ දැනුවත් වීම සමාජයට යහපත පිණිස යොදා ගන්න පුළුවන්. දීඝනිකායෙහි සූත්‍ර දේශනාවක් තියෙනවා සංගීති කියලා. මේ සංගීති සූත්‍රයේ බුදුන් වහන්සේ වදාළ සියලුම දේශනා සරියුත් මහ රහතන් වහන්සේ විසින් කොටස් කරලා තියෙනවා. 1 2 3 4 5 පිළිවෙලට කොටස් කරලා තියෙනවා. මේට සවන් දුන්නා වූ බුදුරජාණන් වහන්සේ පවා සරියුත් මහ රහතන් වහන්සේට සාදුකාර පවත්වලා තිබුණා කළ දේ පිළිබඳව. මේ තුනේ කොටසේ තියෙන කාරණයක් තමයි මම මේ ගත්තේ. තුනේ කොටසේ කාරණා කියන්නේ ඒකේ තුනයි තුනේ තියෙන. ත්‍රිලක්ෂණ එක තියෙන්න පුළුවන්, ත්‍රිවිධ සංඛාර එක තියෙන්න පුළුවන්, ත්‍රිවිධ වේදනා එක තියෙන්න පුළුවන්, ත්‍රිවිධ කාරණා සේර මේකේ තියෙනවා. චත්තාරි වලින් ගත්තාම මේකේ හතරේ කාරණා ඔක්කොම තියෙනවා. පුරා 45 වසරකට ආසන්න කාලයක් දේශනා කරපු සියල්ල සංග්‍රහ කරපු දෙයක් නිසා තමයි මේකට සංගීති කියලා කියන්නේ. මේකේ තමයි අර මම ඉදිරිපත් කළපු මාතෘකා පාඩේ තිබෙන්නේ. මින් පෙර මේ දේශනාව මම සමහර අවස්ථාවලදී කරලා තිබෙනවා. නමුත් අද මේ දේශනාව මම කරන්නේ ඒ කරපු ඒවා නෙවෙයි. දැන් ওই වත්මන් සමාජයේ පවතිනවනේ මේ කාලීන බණ කියලා වචනයක්. ඒ අර්ථයෙන් කාලීන බණක් නෙවෙයි මම කියන්න හදන්නේ. නමුත් කාලයට ගැළපෙන ආකාරයට මේ කරුණු තුන පැහැදිලි කිරීම තුළින් අපට මේ රට වෙනුවෙන්, අපට මේ ජාතිය වෙනුවෙන්, අපට මේ ආගම වෙනුවෙන්, අපට මේ පරිසරය වෙනුවෙන්, මේවයි උපදින අනාගත පරපුර යහපත වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ග රැසක් මේක තුළ පවතිනවා. ඒකයි අපට ඒක වැදගත් වෙන්නේ. ඒක තමයි මා කිව්වේ තීනි ආධිපතෙය්‍යානි. මේ ආධිපතෙය්‍යානි කියන වචනේ ලස්සනට තේරුම් ගන්න ඕන. ඒක ඔබට තේරෙනවා ඇති සිංහලට ගත්තොත් ඒක ඔස්සේ තමයි පුස්තකාලාධිපති,
විද්‍යාලාධිපති, පොලිස් ස්ථානාධිපති හදලා තියෙන්නේ. ඒ අධිපති කියන එකේ තේරුම මොකක්ද? ඔහුගේ බලපෑමට, ඔහුගේ අනට, ඔහුගේ නීතියට යටත් කියන එක. යම් තැනක ගත්තාම ඔහු තමයි එහි පාලකයා. අන්න ඒ වගේ මේ ලෝකේ පාලනය වෙන්න අවශ්‍ය අධිපති භාවයන් තුනක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ පුද්ගලයාට ගැළපෙන පරිදි සමස්ත සමාජයේම ආවරණයේ විදිහට වන විදිහට නොගත් පුද්ගලයාටත් ක්‍රමයක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයට යමක් තේරෙන පුද්ගලයාටත් යමක් තේරෙනවා. ඊටත් එහාට යන්න පුළුවන් නම් බුදුන් වහන්සේගේ සුප්‍රියවාදයත් ඒකට තියෙනවා. මේ තුනම අපි යොදා ගන්න ඕන. මට තියෙන ගැටලුව තමයි මේ තුනම යොදා ගන්නවද මේ සමාජයේ? තුනෙන් දෙකක්ද යොදාගන්නේ? එකක්ද යොදාගන්නේ? ඇතැම්හු එකක්වත් සැලකිලිමත් නැද්ද කියන මේ ගැටලුව මට කල්පනා වෙනවා. ඒ නිසා අපට තේරෙන යම් යම් වැදගත් කාරණා ඔබට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම සවන් දෙන්න යම් පිරිසක් ඉන්නවා නම් ඒ සවන් දෙන්න නරඹන හැමෝටම හිතට ගන්න යමක් තියෙන නිසායි අපි මේක කියන්නේ. එහෙනම් අපි අධිපතිවාදය කියන වචනේ පාවිච්චි කළා. ඊළඟට කියනවා අධිපති භාවයන් තුනක් තියෙනවායි කියලා. තීනි ආධිපතේ යානි කියන්නේ කියන්නේ. මොනවද ඒ තුන කතමානි තීනි කියන බුදුන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. මමත් එකින් එක පැහැදිලි කරන්නම්. පළවෙනිම ගන්නම් මම ලෝකාධිපතයන් කියන වචනය. මොකද මේ කියන්නේ? මේ ලෝකේ තියෙනව නේද ලෝක අපවාදය කියලා එකක්. ඔය පසුගිය කාලවකවානුවල බන්ධනාගාරයෙන් උසාවියට, උසාවියෙන් බන්ධනාගාරයට බස් රථ වලින් ගෙනියන සමහර අය ඇයි මූණ වහගෙන ගියේ? ලෙන්සුවකින් හරි පත්තරයකින් හරි. ඔබ දැකලා ඇති නේද? ටයි කෝඩ් දාගෙන ප්‍රභූන් විදිහට වැඩ කරපු අයම තමයි බලපුවාම නීතියේ වැරදිකරුවන් බවට පත් වෙලා. එතකොට සමාජයට ගෙදරට මූණ පෙනෙයි කියලා තමයි වහගෙන යන්නේ. ඒකට නේද ලෝක ලැජ්ජාව කියලා කියන්නේ. ලෝකාධිපතියෝ විග්‍රහ කරන්න පුළුවන් හොඳ තැනක් ඒ කියන්නේ මම. අපට තියෙනවා පෞරුෂත්වයක්. මව, පියා, ගුරුවරයා, ආචාර්යවරයා නැත්නම් ශිෂ්‍යයා ආදී වශයෙන් එක එක්කෙනාට අදාළ භූමිකාවක් තියෙනවා. ඒකේ ගරුත්වයක් තියෙනවා. නමුත් මේ සමහර අයට ආත්මාර්ථය ඉස්මතු වුණාම, මුදල ඉස්මතු වුණාම, ඒ වගේම Tamanගේ වාසය ඉස්මතු වුණාම ඔය ඔක්කොම අමතක වෙනවා. ඒ නිසා මේක ඇතිකරන්න බුදුන් වහන්සේ ප්‍රාථමික ධමයක් ලෝකෙට හඳුන්වලා දීලා තිබෙනවා. මතක තබා ගන්න. ඒ ප්‍රාථමික ධම ඕනෑම රටක තියෙනවා. ඒක බුදු දහම කියන්න එපා. බුදුන් බෞද්ධයින්ට විතරක් නෙවෙයි ඒක. බෞද්ධ අබෞද්ධ සකල මිනිස් වර්ගයාටම. ඒ නිසා හැමෝම මේක ඇහුවට කමක් නැහැ මොකද්ද කියලා. ඒ රටවලට වෙනස් වෙන පරිදි ඒ රටක තියෙනවා නීති පද්ධතියක්. අපිත් කියනවා ව්‍යවස්ථාව එහෙම නැත්නම් අධිකරණය, විධායක එහෙම කියලා කතා කරන්නේ නීති පද්ධතිය. කලින් කලට මේ රටවල් නැත්නම් මිනිසුන් Tamanගේ සමාජයේ යහපත සඳහා මේ නීති පනවා ගන්නු ලබන අලුත් වැඩියා කරගන්න ලබනවා. එහෙමනම් එතන පෙන්වන කරුණ තමයි සමස්ත සමාජයේම ගැඹුරු දහමක් නොතේරුණාට නීතිගරුකත්වය පිළිගන්න ඕනයි කියන එක. මගේ ධර්ම දේශනාවල මම මේ අග්ගඤ්ඤ සූත්‍රයේ යම් යම් කරුණු වෙලාවකට ඉදිරිපත් කරනවා. මොකක්ද අග්ගඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ කියලා බලපුවම දිග විස්තරයක් තියෙන එකක්. නමුත් ඒකේ පෙන්වන්නේ අන්‍යයන්ට අග්‍ර වෙන්නේ සීලය තුළ කියන අර්ථය. නමුත් ඒකේ පෙන්නනවා යම් තැනක ඒ ලෝකේ පහළ වුණෙන් පසුව පාලකයා ඇති උනේ කොහොමද මොකටද කියන එක පිළිබඳව. පාලනය කරන්න හදන්නේ කවුද කියන එක පිළිබඳව. අන්න ඒක අදටත් අදාළයි. ඒ නිසා අපි එතනින් පටන් ගන්න වෙනවා. අදනේ අපි ගොවිතැන්පත් කරලා අස්සන්න ගෙදර ගෙනියන්නේ. ඒ කාලේ පෙන්වන්නේ කරන්න ඕනේ ස්වයංජාතව හටගත්ත ගෙදර ගිහින් භුක්ති විඳින්න තියනවා අය කියලා. අදනේ අපි මේ Tamanට අයිති කොටසක් භුක්ති විඳින්නේ පර්ච් ගණනින් නැත්නම් අක්කර ගණනින්.
ඒ Tamanට අයිති කොටස. ඒකේ දේවල් පරිභෝජනය කරාට පරිහරණය කළාට කපාගෙන ගියාට ඒක නීති විරෝධී වෙන්නේ නැහැ. අනිත් අය ඒකට කරදර කරන්නේ නැහැ. එහෙම පිළිගැනීමක් නේ සම්මත. මේ සම්මත පිළිගැනීමම තමයි තිබුණයි කියලා තිබෙන්නේ මේ ස්වයංජාත හැල් භුක්ති විඳින්න එක එක්කෙනාට කොටස් කරලා දුන්නයි කියලා. තමන්ගේ කොටස තමන්ට උදේ දවල් හවස අරන් ඇවිදින් භුක්ති විඳින්න පුළුවන්. නමුත් කල්යාමේදී මෙතෙන්ට එකතු වෙනවා ඔන්න ඔය ආත්මාර්ථය කියන එක. ඒ තමයි තමන්ගේ කොටස තිබියදී ඒ ඉතුරු කර ගැනීමට අනුන්ගේ කොටසකින් රාත්‍රියට අරන් එන එක. මේ අයිතිකරු මේ සිදුවන ව්‍යසනය දැකලා පසුදා රැකලා ඉඳලා මේ පුද්ගලයා අල්ලා ගන්නවා. අල්ලාගෙන කරලා තිබෙන්නේ අවවාද දෙන එක. මේ වැඩේ කරන්න එපා. ඔබට තැනක් තියෙනවා ඔබේ කොටස පාවිච්චි කරන්න කියලා. අවවාදයේ පිළිපැද්ද බවක් පෙන්වන්නේ දෙවෙනි දවසටත් මේ වැඩේ කරලා අහු වෙනවා. එතකොට ඒකට නමක් එනවා හොරකම කියලා. දෙවෙනි දවසනේ තුන්වෙනි දවසටත් මේ වැඩේ කරලා අහු වෙනවා. අන්න බලන්න ලස්සන එකේ මේ යම්කිසි ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් දඬුවමේදී බුදු සමය තුළ පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් කියන මේ අවවාද කිරීම තියෙනවා. අපට බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආවත් ඒ ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයට ගිහින් තමයි ලංකාවට ඇවිදින් තියෙන්නේ. පළවෙනි වර කියවීම, දෙවෙනි වර කියවීම, තුන්වෙනි වර කියවීම කියලා ඔය කියන්නේ. ඒ නිසා ඒක ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන දෙයක්. ඊට පස්සේ මොකද කළේ? අන්න මේක වළක්වන්න මේ පුද්ගලයා දැන් අනිත් සමාජයට එරෙහි යන්නේ කරදරයක්. අනිත් සමාජයේ සිට 99ක්ම සාමකාමීන් නම් ඔහු මේ සාමකාමී බව මිදවට්ටනවා. ඔහුව පාලනය කරන්න ඕන. සමූහයා එකතු වෙලා සංසකී අස්සෙන්ෙන් කොටසක් අද නම් පඩිය වශයෙන් මේ පාලකයාට දෙනවා. පාලනයට ඇඳලා පාලකෙක්පත් කරගන්නවා. මොනවද පාලනය කරන්නේ? අර නීති කඩන අය පාලනය කරන්න. සිට 99ක් වන සාමකාමී ජනතාවගේ යහපත සඳහා අර නීති කරන පුද්ගලයා පාලනය කරන්නටයි මහා සම්මත රජුරුව ඇති වෙලා තියෙන්නේ. එහෙමයි රාජ සම්මතයේ ඇති වුණ හැටි පෙන්වලා තියෙන්නේ. ඒකෙන්ම පෙන්වනවනේ එහෙමනම් නීති විරෝධී සදාචාරී විරෝධී පුද්ගලයන් පාලනය කරන්නටයි නීතිය හටගන්නේ. නීතිය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මතක තබා ගන්න. නීතිය ක්‍රියාත්මක කරවන්න හිටියට පුද්ගලයෙක් නෙවෙයි ඒක නීතිය. එහෙනම් මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවත් කරවන්නා වැදගත් වෙන්නේ නැහැ. ඔහුට ඒකේ පවපුන් බලපාන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් මේ මහා සම්මත ක්‍රමය තමයි ඊට පස්සේ දිගටම ඒ රටවල් වල මේ පාලකයා කියලා කියන්නේ. හැම දිනාටම සාමයෙන් සමගින් ජීවත් වීමට බාධක වශයෙන් සිදුවෙන්නා වූ ක්‍රියාකාරකම් බහුතර සමාජයකට සිදුවෙන්නා වූ අයහපත සුළුතරයකින් සිදුවෙන්නේ. ඒ සුළුතරේ පාලනය කරන්න තමයි එහෙනම් නීතිය සකස් වෙලා තිබෙන්නේ අදටත් එහෙමයි. ඒක තේරෙන්නේ නැතුවට කරන්න දෙයක් නැහැ. මොකද අපි කියන දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් එවදු දෙයක්වත් සවන් නොදෙන පිරිස් ඉන්නවා. එතකොට වුන් නීති ගරුක නැහැ. නීති ගරුක නැති පුද්ගලයා පාලනය කරන්නටයි නීතිය තියෙන්නේ. ඒක පහළම සංයමයක් රටක් හදන්න අවශ්‍ය කරනවා. බුදුන් වහන්සේ වෙත එන දේවතාවෙක් බුදුන් වහන්සේට යෝජනාවක් කරනවා. අදටත් ඒක හොඳයි. ලෝකෝත්තර අභිමතාර්ථය ගැන නෙමෙයි මේකෙන් පෙන්වන්නේ. මේ මිනිස් සමාජයේ යහපත් කරන්නට අවශ්‍ය ක්‍රියාකාරකමක් පිළිබඳ යෝජනාවක් තියෙනවා. අර අග්ගඤ්ඤ සූත්‍ර හරියටම ගැලපෙනවා. බිහියෝ බාලා පවිජ්ජයොං නොචස්ස පටිසේදකෝ තස්මා භූසේන දණ්ඩේන ධීරෝ බාලා විසෝදේති. එකෙන් පෙන්වන්නේ ඔය පවක් පිනක් සදාචාරයක් යහපතක් ආත්මාර්ථ පරාර්ථ තේරෙන්නේ නැති අය එකයි බාලා. පාලනය කරන්නෙක් නැති විට වැරදි කරනවා. වැරදි කරලා ඔහු දඬුවම් විඳිනවක් නෙමෙයි එතනින් එහා පැත්තටත් ඔවුන් දුකටපත් වෙනවා. අපි කතා කරා අර මරණින් පසු පරලෝක පැත්ත ගත්තොත් එහෙම. ඔහුට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් ඔවුන් කෙරෙහි උපන් දයාවෙන් අනුකම්පාවෙන් ඔවුන් පාලනය කරන්න ඕන ඥානවන්තයෝ. අන්න එහෙමයි නීතිය සකස් වෙන්නේ. එබැවින් දැඩි දඬුවම් යොදා ධීරෝ නැත්නම් නැනවතුන් මේ බාලයින්ව ශික්ෂණයටපත් කරන්න ඕනේ. එතකොට දඬුවම සම්බන්ධයෙන් සීමාවක් නැහැ.
වැරදි අඩු නම් දඬුවම ලිහිල් කරන්න පුළුවන්. වැරදි වැඩි නම් දඬුවම තවදුරටත් වැඩි වෙන්න ඕන. දඬුවම කියලා කියන්නේ එතකොට මිනිස්සු මරන්න තියෙන මිනිස්සු හිරේ දාන්න තියෙන එකක් නෙමෙයි. ඒකෙන් වළක්වන්න බහුතර සමාජයේ දුකටපත් වෙන එක වළක්වන්නට යෙදෙන ක්‍රියාමාර්ගයක් නීතිය කියලා කියන්නේ. ඒ නීතියේ පවතින්නේ එහෙමනම් වැරදිකරුවන් නොකර පරිස්සම් කරන එක. ඒකට වෙන තියෙන දොරවල් වහන එක. අන්න පළවෙනි ආධිපත්‍යය එතකොට මිනිස් මනසේ තියෙන්න ඕනේ. අපි හැමදෙනාගේම මනසේ තියෙන්න ඕනේ. 100ක් නීති නිවැරදි නැති වුණාට ඒක පිළිගන්න වෙනවා. සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට. මම මේ දවස්වල උදාහරණයක් ඉදිරිපත් කරනවා. මේ දෙවෙනි තුන්වෙනි වතාවට වෙන්න ඇති අහන්න ලැබෙන්නේ සමහර විට අහලා ඇති. ඔය වත්මන් සමාජයේ මංතීරු දියුණුවට පෙර අපි අපේ කුඩා කාලේ යන මංතීරු වල එක මංතීරුවයි තියෙන්නේ. ඒකේ තමයි දෙපැත්තටම ධාවනය වෙන්නේ. එහෙනම් එකිනෙක ගැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ නිසා ප්‍රවේශමෙන් ධාවනය වෙන්න ඕන නැත්නම් ඉඩ තියෙන තැන් අයින් කරන්න ඕන. ඊළඟ එක මන්තිරු දෙකක් බවට පත් වෙනවා. දැන් එකකින් යනවා අනිත් එකකින් එනවා. ඒත් මැද ඉරක් විතරයි තියෙන්නේ. දැන් මේක මන්තිරු හතරක් බවට පත් වෙලා මැද වෙන් කරනවා. දැන් මේකේ නීතිය කොමක්ද? ධාවනයේ ලංකාවේ නම් වමෙන් අනික් රටවල නම් අනිත් පැත්තෙන්නේ සමහර රටවල. මේ වම් මන්තිරුවේ තමයි අපි යන්න ඕන. හෙමින් යන්න ඕන නම් වමේ වම, වේගෙන් යන්න ඕන නම් වමේ දකුණ. මේ නීතිය අනුගමනය කරනවා නම් එකම වාහනයක්වත් හැප්පෙන්නේ නැහැ. ඉක්මනින් යන්න ඕනට යන්නත් පුළුවන් අනිත් අතට ප්‍රවේශම තියෙනවා. අර බලන්න නීතිය හැටි. අපි මේ පැත්තට යනකොට අපේ අනිත් පැත්ත දකුණ. ඒ දකුණේ අනිත් පැත්තේ එන කට්ටියට ඒක වම. අපට දකුණ වුණාට. ඒගොල්ලොත් එන්නේ වමෙන් සහ වමේ දකුණෙන්. එතකොට මේ වම් පැත්තේ යන කට්ටියගේ කාගේවත් ගැටෙන්නේ නැහැ අපූර්වට යන්න පුළුවන්. එතකොට ඒක පිළිගත්තාම කරදරයක් නැහැනේ. ඔය නීතිය පිළිගන්නේ නැහැ කියලා කියන්නේ වර වමෙන් යන්න ඕන පුද්ගලයෙක් Tamanට තියෙන හදිස්සියෙන් දකුණු පැත්තෙන් යන්න ගියා කියන එක. එතකොට මොකද වෙන්නේ? ඊතුරු සියලු වාහනවල ඔහු හැප්පෙන්න ඕන. එතකොට ඊතුරු සියලු වාහනද වැරදිකාරයා මේ දකුණු පැත්තෙන් ගිය කෙනාද? දකුණු පැත්තෙන් ගිය කෙනා වැරදිකාරයා. එහෙනම් ඔහුව ඉවත් කරන්න නීති පනවන්න වෙනවා. අන්න එහෙමයි මේ නීතිය සකස් වෙන්නේ. අර බහුතරයක් ඒ පැත්තෙන් එන අය ඔවුන්ට කරදරයක් නෑ. එහෙනම් ඔහු වෙනුවෙන් තමයි අනිත් අය ආරක්ෂා කරන්න නීතිය සකස් වෙන්නේ. තේරුණාද මම කියන දේ? පළමුව දරුවාගේ පටන් පාසල් විනයේ පටන් ඕනෑම කාරණයකදී ඒ පවතිනා වූ සමාජ සම්මතීන් පිළිගන්න වෙනවා. මොක තමයි පළවෙනි ක්‍රියාමාර්ගය. නීතිය ආධිපත්‍ය කියන එක. නීතිය පිළිගන්න වෙනවා. ඒකේ යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. කලින් කාලට සංශෝධනය කරන්න වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. නමුත් අපි ඒක පිළිගත්තොත් ඒක කිසියම් ආකාරයක දඬුවමට බය නිසා වැරදි නොකරන බව. එනිසා මිනිස්සු වැරදි කරලා දඬුවම් දෙන අයට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. වැරදි කරලා දඬුවමින් ගැලවෙන්න උත්සාහ කරලා වැඩක් වෙන්නේ නැහැ. ඊට ඉස්සරලා කල්පනා කරන්න ඕන වැරද නොකර ඉන්න. මම මේ පසුගිය ධර්මදේශනාවලදී සමාජ ව්‍යුහය ඉදිරිපත් කළා. ඔබ ගැන නෙමෙයි සමාජය ගැන මම කියන්නේ. අපේ ශික්ෂාපදවල තියෙනවානේ ඉතින් ප්‍රාණඝාතය කරන්නේ නැහැ, හොරකම කරන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන කියලා. නොකර ඉන්නනේ ඕන. මේ පොරොන්දු පත්‍ර තියෙන රටේ දෛනික මත්පැන් පානය කරන ගම්ගේ අනුපාතය හොයලා බැලුවොත් නොබන අයට වඩා බොන අය වැඩි නේද? මං හිතන්නේ 80ක් විතර පිරිමි. එතකොට ඔවුන් නීති කඩනවා නේද ඒ කරන්නේ? සදාචාරය පිළිගන්නේ නැහැ කියන එක නේද? මේ සමාජයේ මට මතක විදිහට 65 ඉඳලා ඊටත් එහා තියෙන්නේ නැති මට මතක නැහැ. අන්න මෙන්න මේ தത്വෙදී පාලකයන්ට තමයි වගකීම් පැවරෙන්නේ. මේ බුදුදහම මට්ටමක් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊට මෙහා සමස්ත සමාජය සඳහා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගම් ભેදකෙන් කරනවා. ඒකට බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාන වචනේ තමයි ලෝකාධිපත්‍ය. නීතිය ආරක්ෂාව, නීතියට ගරු කරන්න ඕනේ කියන එක. අපි ඒකට වැඩි කාලය ගන්න ඕනේ නැහැ. ඊළඟ එකට යමු අපි. ඊළඟ එකේදී තවත් වචනයක් තියෙනවා. මේට වඩා තව ටිකක් ඉස්සරහට ගිය පියවරක් තියෙනවා. ඒකට කියනවා ආත්මාධිපත්‍ය, අත්ථාධිපතෙය්‍යම් කියන එක.
අන්න එතන තවත් වචනයක් තියෙනවා. ඒකෙත් පෙන්වන්නේ තවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් Tamanට දුක් විපාක දෙන බැවින් පව් නොකරන බව. අරකේ පව්පින් නෙමෙයි කතා කරන්නේ. අන්න පව්පින් දෙකක් මට ශික්ෂණයකුත් තියෙනවා. අපිත් ඉතින් මේක බෞද්ධයින් වශයෙන් දන්නවා. පව් කරන්න හොඳ නෑ කියන්නත් දන්නවා. පින් බොහොමත් කරනවා. කීවට අනුගමනය කරන බව පේන්නේ නෑනේ. එහෙම තියෙනවා නම් Tamanටත් ඒකට වග කියන්න වෙනවා කියලා තේරෙනවා නම් එහෙනම් තව තැනකට එන්න වෙනවා. ඒ කියන්නේ තමන් සංවර වෙන්න අවශ්‍ය කරන්නා වූ තවත් ප්‍රතිපාදනයක් මේ ආත්මාදිපත්‍ය කියන එක තුළ තිබෙනවා. ඒකෙන් පෙන්වන්නේ එහෙමනම් පවට බිය නිසා, පවේ පවතින දුක් විපාකයට ඇති බිය නිසා පවෙන් වළකින බව. තවමත් ගැඹුරු දහමක් නෑ, මතක තියාගන්න. අරකට වඩා මේ පියවර ඉස්සරහට එන එක. අර පියවරෙන් හදන්න ඕන කවුද? මේකවත් තේරෙන්නේ නැති අය. අන්න ඒකයි. ඒක පහළම මට්ටමක්. මේ පවුපින්වත් තේරෙන්නේ නැති අය පාලනය කරන්න වෙනවා අනිත් අයගේ යහපත සඳහා. ඒ නිසා ඒක අවලංගු කරන්න ඕන නෑ, තියෙන්න ඕන. මට නම් මෙහෙමත් හිතෙනවා. ජනාධිපති සමාව අවලංගු කරන්න ඕනේ නෑ, තියෙන්න ඕන. හැබැයි ජනාධිපති සමාව තියෙන්න ඕන තමන්ගේ අය බේර ගන්න නෙවෙයි. ජනාධිපති සමාව තියෙන්න ඕන මොනයම් හෝ හේතුවක් නිසා වැරදි සාක්ෂි මත පුද්ගලයෙක් එල්ලුම් ගහට යන්න ගියොත් පරීක්ෂණ 3කින් ගත තොරතුරු අනුව ඔහු අහිංසකෙක් කියලා තේරෙනවා නම් වරද කරලා නැහැ. මේ සාක්ෂි දැක්කා වුණාට හරියන්නේ නැහැ නේ. වරද කරලා නැති කාරණා තියෙනවානේ. දැන් මට මතකයි අර පත්පුවත් අතක එක කතාවක් තිබුණා. මේ උදව්වට හිටපු කෙනෙක් මේ හදිසියේ දරුවෙක් ගිනි තබාගෙන දවස බොන්න ගියාමද ගිහින් ඒක බේරන්න මහන්සි වුණා. මහන්සි වුණාම මොකද වුනේ? වෙන කවුරුත් ගෙදර හිටියේ නැහැ. මෙයා ගිනි තැබුවා කියලා වැරදිකාරයා වුණා. එයා ගියේ බේරන්න. නමුත් ඔහු ඉරදඬුවම් දෙන්නේ අර තියෙන කාරණාව වෙන කෙනෙක් මෙතන හිටියේ නැහැ කියලා. අන්න ඒ වගේ නොකල වැරදි වලට නොකල වැරදි බව ප්‍රත්‍යක්ෂ වුණොත් පමණක් සමාව දෙනවා. අරුණාම ඒක අවලංගු කරන්න අවශ්‍ය නැහැ. හැම වැරදි සිදු වෙන්න ඉඩ තියෙනවා ඕන තරම්. එහෙනම් අපි මේක ගැන තව ටිකක් කතා කරමු. මේ පව්පින් විපාක විශ්වාසය මොකක්ද කියන එක පිළිබඳව. මේ බෞද්ධයින්ට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි බුදුදහමෙන් උගන්වනවා මිනිස් ලෝකයේ, අපාය, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ කියලා කොටසක්. කොහෙද මේවා තියෙන්නේ? මේකට ප්‍රමාණවත් උත්තරයක් සමාජයේ නැහැ. ඒ නිසා අපායේ පොළොව යට තියෙන්නේ, දිව්‍ය ලෝකේ උඩ තියෙන්නේ කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් මේක තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතක තබා ගන්න. නමුත් මේ පහළ උඩ කියන එකේ තේරුම ඕක නෙවෙයි. මිනිසුන් විඳින සුඛයට වඩා සුඛයෙන් පහළ බැවින් තමයි අපාගත වීම කියන්නේ. ඒ කියන්නේ දුක් විපාක පමණක් තියෙනවා. මිනිසාට සැප දුක් විපාක දෙකම තියෙනවා. දෙවියන් කියලා කියන්නේ පින් විපාක. ඒකට ලෞකික විපාක අපට වඩා ඉහළයි. බ්‍රහ්මයින් කියලා කියන්නේ දැන් දෙවියන්ටත් තියෙන රූප ශබ්ද ගන්ධ රස කාම විපාක. බ්‍රහ්මයින්ට තියෙන්නේ පංචකාම විපාක නෙමෙයි, ඊට එහා ගිය ධාන විපාකයක්. අර විපාක වශයෙන් ඉහළයි. ඒ අරුණාම පොළොවේ යට හෝ උඩ නෙවෙයි. නමුත් මම මේක මේ මෑතදී මේ සමාජයට පැහැදිලි කරලා තිබෙනවා. මේ බුදුන් වහන්සේ වදාළ මේ අපාය දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳව. ඒක නොනින් තේරුම් ගන්න ඕන දෙයක්. අරුණාම ඇස් දෙකට පේන දෙයක් නෙවෙයි. මෙන්න මෙතෙන්දී බුදුන් වහන්සේ වදාළ වැදගත් වදනක් අපිට එළියට ගන්න වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනස නැත්නම් සිත තමයි මේ ක්‍රියාකාරකම් කරන්නේ. කය නෙවෙයි. ඔබත් දන්නවා කය කවදාවත් පරලෝ යන්නේ නැහැ කියන්නේ. මිහි දන් කරනවා නැත්නම් ආදාහනය කරනවා. නමුත් බුදු සමය කතා කරනවා සෝකායස්ස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති දිව්‍ය සහවිතං උප්පජ්ජති බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති කියලා. ඔහු කය බිඳී සිදුවෙන මරණයෙන් පසු දුගතිගාමී වෙනවා, සුගතිගාමී වෙනවා, දෙවියන් අතර උපදිනවා, බ්‍රහ්මයන් අතර උපදිනවායි කියලා. ඒ කොහොමද? අන්න මේ දන්නේ නැති අය කල්පනා කරනවා ඊට පස්සේ මෙහෙන් කවුරු හරි එහාට යනවා.
අන්න එහෙම තමයි අපි ධර්මයේ වරද්දගෙන අපි ආත්මවාදීන් බවට පත් වෙන්නේ. අපට මෙහෙන් එහාට යන ආත්මයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. මේ බෞද්ධයෝ ඉන්න මිත්‍යා දෘෂ්ටියක් මම කියන්නේ. නමුත් මේක හොයාගන්න පුළුවන් විදියක් තිබෙනවා. ඒ තමයි පරලොව ගමන පිළිබඳව බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන මූල තත්වයන් හොයාගන්න එක. ඒක මම මෙහෙම කතා කරන්නම්. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. එතකොට මෙලෝ වශයෙන් පුද්ගලයා රැස් කරන කර්ම බීජයයි පාපය කියන්නේ. කර්ම බීජයයි පුණ්‍ය කර්මය කියන්නේ. කර්ම බීජයයි ධාන කර්මය කියන්නේ. ඒ බීජය තමයි මරණයෙන් එහා පැත්තට ඵල දරන්නේ. ඒක හේතුඵල. මෙහෙන් පුද්ගලයා ගියේ නැහැ. නමුත් මේ හේතුයේ ඵලය අනාගතයට ක්‍රියාත්මකයි. කාටවත් ධානයෙන් අපාය යන්න බෑ. කාටවත් පිනෙන් බඹලෝ යන්න බෑ. කාටවත් පවෙන් දිව්‍ය ලෝකේ හෝ බඹලෝ යන්න බෑ. එහෙනම් ඒවා මිනිසුන් හදා ගන්නව නේද සිතේ? මේ සිතේ හදාගන්න එකක් තුළ නේද අනාගතය තීරණය වෙන්නේ. ඒ නිසා මේකේ ගැඹුරු මාර්ථය තමයි තියෙන දිව්‍ය ලෝකයකට, තියෙන බ්‍රහ්ම ලෝකයකට, තියෙන අපායකට යනව නෙවෙයි. දැන් ඔබට ඉන්දියාවට යන්න ඕන නම් ඩෙල්ලි ගුවන්තොටට ගිහින් බහින්න පුළුවන්. කොහෙන් ගොඩ වුණත් ඒකට බහින්න පුළුවන්. හීත්‍රෝ ගුවන්තොටට ගිහින් ගොඩ බහින්න පුළුවන් මොන ලෝකෙන් ආවා. ඒවා තියෙන තැන්නේ. අන්න එහෙම නිර්මාණය කරලා තියෙන ස්ථාන නෙවෙයි මේ. මේ භවගාමීත්වයේ මේ දුගතිගාමී සුගතිගාමී තැන් කියලා කියන්නේ පිහිටි තැන් නෙවෙයි. තමන් කරන කර්මයන්ට අනුව තමන් හදා ගන්න තැන්, හදාගත්තොත් යන්න වෙන තැන්. මේක හිතන්න බැරි වුණා මේ සමාජයට. ඔය පරිහාන ධම්ම වැනි සූත්‍රවල තිබෙනවා ගම්බීරේසු ටානා ටානේසු පඤ්ඤා චක්ඛුං කමති කියලා වචනයක්. එතකොට මේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්නට බැරි කියන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. ඔය හිතන මට්ටමින් ඔවුන්ට ඇහැට පේන මට්ටමින් හිතනවා යනවාම ඊට එහාට සිතලා යමක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සිතුවොත් අපි පෙන්වන මාර්ගය ඔස්සේ මේක තේරුම් ගන්න පුළුවන්. අර මනෝකුබ්බංගමා ධම්මාස්සේ. එනම් මේ ජීවත් වෙන්න ගිහින් කරන කියන ක්‍රියාකාරකම් නිසා තමයි සිත පිරිසුදු වෙන්නේ හෝ අපිරිසුදු වෙන්නේ. උපන් දරුවාට මෙලවින් අපිරිසුදුන හිතක් නැති වුණාට මූලයන් පවතිනවා. බුදුන් වහන්සේ වදාළ පරිදි ළමා කාලයේ සිට මහලු කාලය දක්වා ජීවත් වෙන්න ගියාපුවාම ලෝකෙත් එක්කලා ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙන්න ජීවිතයේ දුක් වැඩි වෙනවා. අර ඇලෙන කරුණින් කරුණට තමයි මේක වැඩි වෙන්නේ. ඒ ඇලෙන කරුණු කියන එක තමයි පෙන්වන්නේ චුල්ලසච්චක සූත්‍රයේ යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සංදුක්ඛානි කියලා. යම්කිසි පුද්ගලයෙකුට මේ ඇලෙන කරුණු හේවත් උපාදාන 100ක් තියෙනවා නම් ඔහුට දුක් 100ක් තියෙනවා කියන්නේ. ඒ 100 උපමාවක් විතරයි කෙනෙකුට 1000ක් 10000ක් වෙන්නත් පුළුවන් කමක් තිබෙනවා. එහෙනම් මේ චිත්ත සංකලේසා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියන පදෙන් පෙන්වන්නේ තමන්ව සිත කෙලසගත්තාම ඒ කෙලසගත්ත හිතේ අනාගතයයි අපාය කියලා කියන්නේ. එහෙමයි තේරුම් ගන්න ඕනේ. තමන් කරන ක්‍රියාකාරකම් තුළ බාහිර ලෝකේ වගේම මනෝ ලෝකයක් හැදෙනවා. දැන් ඔබ දැන් කරන රැකියාව ටික බලන්න. නිින්ද ගියන් පස්සේ ඒවම ඔබ කරන්නේ නැද්ද? හොරකම් කරන කෙනා හොරු කරයි, බොරු කරන කෙනා බොරු කරයි, උගන්වන කෙනා උගන්වයි, වෙදකම් කරන කෙනා වෙදකම් කරයි. මේ පිළිබඳව මා පසුගිය ධර්ම දේශනාවලදී උදාහරණ වශයෙන් පෙන්වනවා. අනේ මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔබේ ඇසුරු කරන අයට කියන්න මේක. එතකොට තමයි ඔවුන් පවට බය වෙන්නේ, අපායට බය වෙන්නේ. මොකද Tamanට අනිවාර්යයෙන්ම නීතියෙන් ගැලවුණාට, අම්මගේ තාත්තගෙන් ගැලවුණාට මේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරි බව. මොකද Taman අදාළ ලෝකයක් හදාගෙන ඉවරයි. මේක තේරුම් ගන්න වෙනවා. කොහොමද මේ අදාළ ලෝකෙ හැදෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒ තමයි අපි බාහිරින් ඇසුරු කරන කාරණා ඇසුරු කරන්නේ බාහිරින් වුණාට අපි සිතුවිලි වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ.
එතකොට මේ ඇස කන නාසය දිවකය කියන දොරවල් පහ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ දොරවල් පහේ උදව්වෙන් සිත ක්‍රියාත්මක වෙනවා. දොරවල් පහේ උදව්වෙන් සිත ක්‍රියාත්මක වෙන්න ගියාම දොරවල් පහේ උදව් නැතුවත් සිත ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒකට අපි මනෝද්වාරය කියනවා. ඔබේ බාහිර ලෝකේ ඉන්න අම්මා තාත්තා නිින්ද ගියාම ඒ ලෝකෙත් ඉන්නවා. ඔබේ බාහිර ලෝකේ ඉන්න සුරතලා නිින්ද ගියාම ඒකෙත් ඉන්නවා. ඔබේ බාහිර ලෝකේ විරුද්ධවාදියා නිින්ද ගියාම දැක්කොත් ඒකෙත් ඉන්නවා. ඊට පස්සේ මේ විරුද්ධවාදියා දකින්න බාහිර කෙනා ඕන නැහැ මතක් වුණාම එන්න ගන්නවා. දැන් පාපකාරීකම් කරන්න ගියොත් අරක් විකුණමින් ඉන්නවා කියලා කියන්නේ. දැන් බයේ ඉන්නේ පොලිසියෙන් එයිද කියලා. ඉතින් හීනෙන් දැක්කමත් පොලිසියෙන් දැක්කම බය වෙන්නේ නැද්ද එතකොට? ඊට වඩා මත්ද්‍රව්‍යයක් විකුණමින් ඉන්නවා කියලා කියන්නේ. වැඩේ කරගන්න ඕනේ වුණාට නීති විරෝධී. අහුණුත් එල්ලුම් ගස් යන්න මැරෙන්න වෙනවා. ඉතින් බය නෙවෙයිද ඉන්නේ. සැබවින් දැක්කම බය වෙනවට වඩා හීනෙන් දැක්කම බය වෙලා දුවන්න වෙනවා. අර සිහින ලෝකයේ හැම විටම හැදෙන්නේ බාහිර ලෝකයේ උදව්වෙන් කියලා තේරෙනව නේද? දැන් ප්‍රාණඝාතයට හෝ හොරකමට හෝ මේ කාරණා කරන්න ගියාම තමන්ගේ සිතේ තෙන්ට වැටෙනව නේද? එතකොට මේ සිහිනෙන් පෙනෙන ලෝකයේ පැය 8යි 10යි 12යි උපරිමය. එතකොට අවදි වුණාම මේක ඉවරයි. නමුත් මේක සිහිනයක් කියලා නැහැ. ඒකේ තියෙන සියලුම වේදනා, සැප වේදනා හෝ දුක් වේදනා විඳින්න ඕන නේද? මංගල උත්සවයේ අසිරිය නම් එහෙමම තියෙනවා. එහෙම නැත්නම් ඔබ පිටිපස්සෙන් පන්නනවා නම් විරුද්ධවාදියෙක් හෝ සර්පයෙක් හෝ අලියෙක් හෝ ඔබ කෑ ගහකින් දුවනවා. ඒකේ බය තියෙනවා. කෑ ගැහුවට කෑ ගැස්ස වෙන්නේ නැහැ, දිව්වට දෙන්නේ. දැන් මේක හැදුනේ කොහොමද? බාහිර ලෝකයේ ආශ්‍රයෙන් හිතේ නේද? හොඳයි. චුන්දසූකරිකයා හෝ මේ රටේ කෙනෙක් හෝ මේ පව්කම් කරලා මනෝලෝකයක් හදාගත්තොත් ඔහුට මේ ලෝකේ නැති වුණාට මනෝලෝකේ තියෙනව නේද? දැන් ඔහු හදාගත්ත අපායකට නේද යන්නේ? අර මට මතකයි මම කියපු කතාවක තියෙනවා මේ එක පුද්ගලයෙක් දුප්පත් නිසා ගඟක් අසබඩ ජීවත් වෙලා ඉඳලා මාළු අල්ලන්න පුරුදුමයි කියලා. ඒ මාළු ටික දැලක් දාලා අල්ලන් එවිදින් ගෙදර හරලා සුද්ධ කරලා මේවා කරගෙන මාළු පොතා සකස් කරන වැල් වලට අලවි කරනවා. මරණයක් වුණාම එදාට ගෙදරට ඔක්කොම දීලා ගන්නවා. ඒක මේක ඔහුගේ මනසට ආපු දෙයක්. ඔහු රෝගී වුණාන් පස්සේ ගෙදරලා ඉන්න ගමන් බිරණ කතා කරලා කියනවා ඔය මාළු ටික වැල් වලට අමුණලා දෙන්න කියලා. ඇයි මේ බිම මයාට මාළු පේනවා. ඇයි මාළු අල්ලලා ගෙනාමෙන් චෛසික මාළු බවට පත් වුණාන් පස්සේ දැන් මාළු නැතුව මාළු පේනවා. අරක ඉබේ ක්‍රියාත්මක වෙනවා. දැන් රෝගීව මිය ගියොත් එහෙම උට මාළු නේද පේන්නේ? අන්න එහෙම මේ හදාගත්ත ලෝකෙන් තමයි පරලෝ යන්නේ. එතකොට එහෙමනම් ගවයන් ඝාතනය කළොත්, ඌරන් ඝාතනය කළොත්, කුකුල්ලුන් ඝාතනය කළොත්, මිනිසුන් ඝාතනය කළොත්, ඝාතනය කරන මාර්ගයකට ගත්තොත් කපාන කොටාන වෙඩි තියාන ඔහුගේ මානසිකත්වය එතනින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර අජගර සට්ටිකූට പ്രേත කතාවස්තු ගැන බුදුන් වහන්සේ වදාරනවා ඕවා මම දැක්ක මගේ මේ ඉදිරි ඥාණයට මිනිස්සු පිළිගන්න නිසා මම කීවේ නෑ කියලා තමයි ලක්කන හාමුදුරන්ටයි මොගලන් හාමුදුරන්ටයි පස්සේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. අර හදාගත්ත ලෝක අපට පේන්නේ නැති වුණාට ඔහුට තියෙනවා දුක් විඳින්න. ඒකට දුකට අදාළ සියලු ගිනිදැල් හෝ සතුන් හෝ සියල්ල හිතේ පහළ වෙනවා. බාහිරින් එන්න ඕන නෑ. අපේ ලෝකේ කාක්කෝ එහාට යන්න ඕන නෑ. අපේ ලෝකේ ගිනිදැල් එහාට යන්න ඕන නෑ. එතකොට අර ජීවත් වීම තුල කළා වූ වැරැද්ද නිසා හදාගත්තා වූ මනෝලෝකයක් ජීවිතේ එහා පැත්තට ගියාම නිින්ද ගියා වගේ නෙමෙයි අවදි වෙන්න බෑ. ඒ විපාකයේ ගෙවෙනතුරු නැවත නැවතත් බලන්න වෙනවා. එහෙනම් අවුරුදු 700ක් 1000ක් වෙන්න පුළුවන්. දැන් බලන්න. එතකොට ඒක තියෙන තැනක්ද? තියෙන තැනක් කිව්වොත් වැරදි. නැති තැනක්ද? නැති තැනක් කිව්වත් වැරදි. වඩාත් ගැලපෙන්නේ Taman ජීවත් වෙන්න ගත කරන ක්‍රියාමාර්ගයට අනුව යන්න අපායක් හදාගෙන හදාගත්ත අපායට යනවා. අන්න මේක තේරෙනවා නම් මේ සමාජයේ කොතරම් පවෙන් වලකීද? ඒ නිසා ඒක දැනුවත් කරන්න ඕන කාරණයක්. අර තර්කානුකූලව පොළොවට අපායක් පෙන්වන්න හැදුවට හරියන්නේ නැහැ. මට මතකයි පසුගිය කාලෙක පොළොවට සද්දයක් ඇහිලා අපාය හොයාගත්තයි කියලා දැන්නේ මොකද කියා. පොළොවේ ස්තරයන් එකට ගැටෙනකොට සද්දයක් එන්න පුළුවන්. ඒ සද්ද මිනිස් කටහඬක්දී අපට ඇහෙන්න පුළුවන්. ඒ අරුණාම මේක එහෙම තැනක් වෙන්න බෑ. නමුත් මනෝලෝකයක් හදාගත්තාම ඒකට ඉඩ කඩ ඕන නැහැ.
ඒ නිසා මේ මනෝකුබ්බංගමා ධම්මා පදේ හොඳට තේරුම් ගන්න. අන්න එතකොට Taman ජීවත් වෙන්න ගිහින් අම්මා නිසා හරි තාත්තා නිසා හරි රට නිසා හරි දරුවන් නිසා හරි තව මොනවා හරි නිසා හරි මේ හොරකම වංචාව බොරුව නැත්තම් මේ දුස්චරිත කළොත් ඒවට වන්දි ගෙවන්න රටේ කවුරුවත් හෝ අම්මා හෝ තාත්තා හෝ ඉන්නේ නැහැ. Taman තනිව විඳින්න ඕන. මාය නිසා කියනවා අපාය විතරක් නෙමෙයි. ඒ පව් පැත්තෙන් හදාගත්තාම යන පරලොව. ඒ වගේම නිින්ද ගියාම යහපත් දේවල් කරලා පුරුදු පුද්ගලයාට නිින්දනුත් පේන්නේ උදව් උපකාරයක් කරන්නේ කොහොමද කියලා. මතක තබා ගන්න. ඒ නිසා ඔහු කල්පනා කරනවා අසරණියෙක් දැක්කහම දවල්ට එයාට උදව් වෙන්න. අන්ධ කෙනෙක් දැක්කහම පාර හරහා මාරු කරන්න. ගම් අතරේදී පිහිට වෙන්න. අර පුරුද්ද මනසට ගියාම හීනෙන් උනත් ඔහු කල්පනා කරන්න උඩ අනුකම්පා කරන්න ඇරුණාම මග ඇරලා යන්න නෙමෙයි. දැන් පිනින් පිරුණාම සෝකායස වේදෝ පරම්මරණ දිවසහතං උපජ්ජති. මොකද්ද? පුඤ්ඤ කිරියවත්තු අදිමත්තං කතං හෝති. ඉහළ මට්ටමින් දාන සීල ආදී කාරණා කරපුවාම මේක මනසට එනවා. දැන් ඒ මනසේ අනාගතයයි දිව්‍ය ලෝකය කියන්නේ. එහෙනම් දිව්‍ය ලෝකෙත් පිනෙන් හදාගන්න එකක් නේ. එනිසා පව් කරන අයට දිව්‍ය ලෝකේ නෑ, පින් කරන අයට අපාය නෑ. හැබැයි දෙක තියෙනවා. එහෙනම් ලෞකික ධානය උපදවා ගත්තේ නැත්තම් බඹලවක් නෑ. මේ පවෙන් පිනෙන් හොය යන්න පුළුවන් විසාවක් හම්බ වෙන්නේ නෑ බඹලවට. මොකද පවත් රූප ශබ්ද ගන්ධ රස කාම දුගතිය, පිනත් රූප ශබ්ද ගන්ධ රස කාම සුගතිය. අරක ධානවලදී රූප ශබ්ද ගන්ධ රස කියන කාම නෑ. සංසංසුන් අරමුණක් පමණයි. එතකොට ඒක හදාගත්තොත් තමයි ආලාර කාලාම බුද්ධ කරාම පුත්‍ර මේ ධානයෙන් පරලෝකී. දැන් ඔබට තේරෙනවද බුදු සමයෙන් පෙන්වන පරලෝක? අම්මා හදලා දෙන්නේ නැහැ. තාත්තා හදලා දෙන්නෙත් නැහැ. කොහෙවත් ඇත්තෙත් නැහැ. හැබැයි Taman හදාගත්තොත් උපාදානය තුල යන්න වෙනවා. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයා ගාවට එනවා මොකද්ද? ආත්මාදිපත්‍ය. පවට බය වෙවින්, දඬුවමට බිය වෙවින් පව් නොකරන බව. සියවස් ගණනාවක් තිස්සේ අපේ රටේ මේක තමයි දේශනා වුණේ. මේකේ හැදෙන අයත් ඉන්නවා, මේක පිළිගන්නේ නැති අයත් ඉන්නවා. නමුත් මේක තේරෙනවා නම් දැන් Tamanට මේකට වග කියන්න වෙනවයි කියන එක. මතකයි ඔය ඉන කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඉන කියන්නේ සාමාන්‍යයෙන් ණයවීම කියන එක. ඒකේ කතා කරන්නේ බාහිර ණයවීමක් නෙමෙයි, ණය පොලී ගෙවන්න වෙන එකක් නෙමෙයි. පව් කිරීම ණයවීමක් වශයෙන් පෙන්නනවා. පව් කොට අපාගත වීම නිවන් ලබන්න කැමැතිපත් පුද්ගලයාට ගොඩ එන්න බැරි බන්ධනාගාරගත වීමක් විදිහට පෙන්නනවා. මම ඉදිරියේ දවසක ඔක පැහැදිලි කරන්නම්. හරි ලස්සන උපමාවක් ඒකේ පෙන්නන්නේ. ණයක් ගත්තාම පොලිය නොගැවීමෙන් පොලිය වෙන හැටි, ඊට පස්සේ මිනිසුන් දොස් කියන හැටි, ලුහු බඳින හැටි, දඬුවම් අන්තිමට හිරේ දඬුවම දාන හැටි කියන මේ සිදුවීම එදත් තිබිලා තියෙනවා. ඒක ඔස්සේ බුදුන් වහන්සේ මනවින් පෙන්වලා තිබෙනවා සසර ගමන නිමා කර ගන්නට නම් මේ අපාගත වෙන තැනට යන්නේක විශාල බන්ධනාගාරගත වීමක් ආයෙ ගොඩ වෙන්න වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි සබ්බපාපස්ස අකරණම් පදයෙන් කියන්නේ. නමුත් සබ්බපාපස්ස අකරණම් පදේ පෘථග්ජනයට ක්‍රියාත්මක කරන්න බෑ. අර නීතිය පිළිගත්තට සබ්බපාපස්ස අකරණම් වලින් වෙන් වෙන්නේ නැහැ. මේ පව්පින් පිළිගත්තත් සබ්බපාපස්ස අකරණම් වලින් පව් නොකිරීම කියා කරන්න බෑ. ඒ නිසා මේක ප්‍රාථමික ප්‍රතිපදාවක්. අපි මේ කතා කරපු එකත් තාම ප්‍රාථමික ප්‍රතිපදාවක්. වර්තමාන සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ මේ අත්තාධිපතයෝන් ලෝකාධිපතයෝන් විතරයි කියලා මට හිතෙනවා සියවස් ගණනාවක් තිස්සේ. එනිසාම මේවා තියෙන වටිනාකම අඩු වෙනවා. ඒ වගේම මේවා ගැඹුරින් දකින පිරිස් අඩු වෙනවා. එතකොට ටික ටික අර කුද්ධානුකුද්ධක ශික්ෂාපද පුළුවන් නම් අයින් කරගන්න කිව්වයි කියලා බුදුන් වහන්සේ වදාලා වගේ ටික ටික මේවා අල්හිල් වෙනවා. සාමාන්‍යයෙන් මගේ කුඩා කාලේ මට මතකයි මම මගුල් උත්සවයකට ගියා. පුංචි ළමෙක්. මම වාඩි වුණා මේ මගුල් උත්සවයට. අපිට කෑම දීලා තියෙනවා. හැබැයි එතන හිටු වැඩි හිටියෝ එක්කලා යනවා කාමරයකට. මම දන්නේ නැහැ මොකටද කියලා ඒ කාලේ. පස්සේ තමයි තේරුනේ මේ අපිට දෙන්න නැති දෙයක් වීදුරුවකට දෙන්න තමයි හොරෙන් අපට පෙන්වන්න නැතුව කාමරයේ ඇතුළට එක්ක ගියේ කියලා තේරෙන්නේ. අද එහෙම නෙමෙයි. මම පින්තූරයක් දකිනවා දරුවා පිටිපස්සෙන් ඉස්සරහින් ඉන්නවා. චියර්ස් කියන්නේ වීදුරු දෙක දරුවත් එක්කලා පින්තූරය අරගෙන අරක්කු වීදුරුව. එතකොට කොච්චර පිරිහිලාද? එලිපිට. අන්න එහෙමයි මේවා ඉස්සරහට ගණනක් නැතුව යන්නේ. අර ඉස්සර හොරෙන් කරපු දේවල් දැන් දරුවෝ ඉස්සරහා බිරිඳ ඉස්සරහා මහපාරේ එලිපිට කරනවා. අර ලිහිල් වෙනවා. මීට එහා ගිය දෙයක් තමයි බුදු සමයේ තියෙන්නේ. අන්න ඒක ගැනයි අපි කතා කරන්න ඕන.
මේ අධිපති භාවයන් දෙකට වඩා හොඳ අධිපති භාවයක් තියෙනවා රටක් හදන්න. හැබැයි ඒක පාලකයෝ ළඟ නැහැ. මතක තියාගන්න. ඒක පෘථග්ජනය ගාවත් නැහැ. ඒකට වෙනම දර්ශනයක්, චින්තනයක්, දැක්මක් තියෙන්න ඕන. අරට වඩා ගැඹුරු අවබෝධයක් තියෙන්න වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ධර්ම දේශනා තුළින් හදපු සමාජය තමයි ඔයිට එහා යන්නේ. අපි හොයාගන්න බලමු. පළවෙනි එක ආයත් වචනේ මම කියනවා ලෝක අපවාදයට බියේ පවෙන් වලකින බව. රටක් හදන්න උදව් උපකාර වෙන්නේ නැද්ද නීතිගරුක වුණොත් එහෙම? තව වෙනවා. හැබැයි ඔවුන් අපාගත වෙන එකෙන් වැළකීලත් නැහැ, පව් සිද්ධ වෙන එකෙන් වැළකීලත් නැහැ. උන් නීතියෙන් යම් කිසි සුරක්ෂිත බවක් ලැබෙනවා. පාප විපාකයට බියෙන් අපාගත වෙන නිසා දුක් විපාකයට බියෙන් පව් නොකරන බව ආත්මහදිපත්‍ය. වර්තමාන සමාජයේ බෞද්ධ සමාජයට උගන්වන්නේ පිනෙන් පරලෝ යාම විතරනේ. ඊට එහා දෙයක් උගන්වන්නේ නැහනේ. පිනෙන් පරලෝ ගිහින් අනාගත බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තමයි ධර්මාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා තාමත් මේ සමාජයේ හිතන්නේ. ඒ වර්තමානයේ ධර්මාධිපත්‍ය ක්‍රියාත්මක වුණාම නරකද? අන්න ඊළඟ පදයට එනවා ධම්මාධිපතෙය්‍යොං. මෙන්න මේක තමයි මට ගොඩක් විස්තර කරන්න ඕනකම තියෙන. ඒකයි මම කාලේ බලාගෙන කියන්නේ මේකේ ගොඩක් විස්තර තියෙනවා. මේක නම් මේ සමාජයේ ඔය මැරිලා නිවන් දකින්න සමාජයේ මේක නැහැ. අනාගත බුදුරජාණන් වහන්සේගේ සමාජයේත් මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන සමාජයේත් මේක නැහැ. මතක තබා ගන්න. නමුත් බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ වර්තමාන සමාජයේ මේ ධහමෙන් හික්මෝලා හදන්න. ඒ ධහම ප්‍රයෝජනට ගන්න නැතිව පොත්පත්වල හිර කරලා තියලා ශාස්ත්‍රූවරයා සහ ඒ පොතපත වඳින පුදන වස්තුවක් බවට පත් කරගත්තට ධම්මාධිපතෙය්‍යොං ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අරක පව් හෝ වැරදි කියනවා නෙවෙයි මම. එහෙනම් මොකක්ද දෙකෙන් කියන්නේ? ලෝකෝත්තර ධර්මයේ වටහා ගැනීමෙන් පව් නොකරන බව. අන්න සබවාසා කරණම් වළංගු වෙන්නේ ඒකටයි. මෙතන පාප පදේ හරිම ගැඹුරුයි. අර ගැඹුරු දැක්මක් ඔස්සේ එන්න. මට මතකයි මම දේශනා කියලා සූත්‍රයක් දේශනා කරා. මේ දේශනා සූත්‍රයේ පද දෙකක් තියෙනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ. ඒකේ පෙන්නනවා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ කියලා. ඒ බුදුවරු ලෝකෙට ධර්ම පරියාය දෙකළු දේශනා කරන්නේ. එකක් තමයි පාපම් පාපකතෝ පස්සත. අපි දන්න විදිහක් නෙමෙයි බුදුන් වහන්සේලා වදාළ පරිදි පාපයේ වශයෙන් දකින්න ඕන. දැක්ක පුද්ගලයාට අත පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත. ඒ පාපයේ වශයෙන් දැක එයින් මිදෙන්න, එයින් ඉවත් වෙන්න, ඉදුරු වෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. පාපය බුදුන් වහන්සේ වදාළ පරිදි පාපයේ වශයෙන් දැක පාපයෙන් වෙන්නේමයි මිනිස්සුෙන්ද කරන්න තියෙන්නේ. නමුත් මේ පාපය කියන්නේ අපි කතා කරන විදිහ හතුන් මැරීම, හොරකම් කිරීම විතරක් නන් නෙවෙයි. අපි එතනනේ ඉන්නේ. එතන ඉඳලා අපි පව් කරන්නේ නැහැ කියලා මේ සමාජයේ ඔක්කොම අය කියනවා. නමුත් සතුන් මරන්න නැති කෙනාට අහිංසක හාවෙක් හම්බුනොත් මරාන කණ්ඩ හිතෙන්නේ නැද්ද? එහෙම නැත්නම් හොරකම් කරන්නේ නැහැ කියන කෙනාට අහම්බෙන් සල්ලි ටිකක් මකා හරින සාක්කුවේ දාගෙන යන්න හිතෙන්නේ නැද්ද? ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියන කෙනාට තමන් කැමති කෙනාට වඩා තව කෙනෙක් ඇලුම් කරනවා දැක්කොත් ඊර්ෂ්‍යාව උපදින්නේ නැද්ද? පෘථග්ජනයින්ට ඒ නිසා එක වළක්වා ගන්න බෑ. මතක තබා ගන්න. එහෙම වචනෙන් කීවට කරන්න බෑ. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා ධර්මයේ අධිපතිකමක් අපේ හිත්වලට ගන්න ඕනේ කියලා. අන්න ඒ කොටස ටිකක් ගැඹුරුයි. ඒ කොටසත් මේ රටට ගත්තොත් තමයි රටක් හදන්න පුළුවන් වෙන්නේ. ඒ කොටස නීතියට බෑ, පාලකයින්ට බෑ, පෘථග්ජන සමාජයේ අනිකුත් නීති රකින්න ආයතන වලටත් බෑ. අන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඕන වෙන්නේ. ගිහි සමාජයේ ධර්මදේශකයන් වහන්සේලා ඕන වෙන්නේ මෙන්න මේ ලෝකෝත්තර ධර්මයේ දන්නා බැවින් පවෙන් වළකින බව කියන තැනට එන සමාජයක් හදන්න. එහෙනම් ඒකට ධර්මයේ දැනගන්න ඕනනේ. ඔකයි කිව්වේ ඔය සූත්‍ර දේශනා කියවන්න සජ්ජායනා කරන්න ගියාපුවම එවන් කිසියම් ලෞකික ප්‍රතිලාභයක් පින් සිදුවීමක් තියෙන්න පුළුවන්. සජ්ජායනෙන් හෝ අභිවන්දනයෙන් මේ ධර්මයේ අධිපතිකමට යටත් වෙන්න අපට බැරි වෙනවා. පළවෙනි එකෙන් නීතියට යටත් වෙන්න ඕනයි කියලා කිව්වා.
දෙවෙනි එකෙන් කර්ම විපාක වලට බය නිසා දුස්චරිතෙන් ඉවත් වෙන්න ඕනේ කියලා පාන. ඊළඟ එක වෙනවා ධර්මයේ අධිපති බව. අන්න ඒක කොහොමද හොයාගන්නේ? මතක තබා ගන්න ඕන කාරණාව. ඒ කොටස තමයි වැදගත් වන්නේ සහ ඒ කොටස තමයි මම නම් කියන්නේ මෙහෙම දෙයක්. මේ වත්මන් සමාජය තුළ ධම්මාධිපතියුන් අවලංගුයි. තියෙන්නේ ලෝකාධිපතියුන් සහ අත්තාධිපතියුන් විතරයි. මොනතරම් මිනිස් සමාජයක් බෞද්ධ ප්‍රතිපදාව ඔස්සේ ගියත් සදහම් කියන කාරණාව එළිනුනේ නැත්නම් මේ සද්ධර්මයේ දන්නා බැවින් ලෝකෝත්තර ධර්මයේ දන්නා බැවින් පවු නොකරන බව තැනට පෘථග්ජන කවුරුත් ඇවිදින්නේ නැහැ. පෘථග්ජන කිසිවෙකුටත් ධම්මාධිපත්‍ය නැහැ. ඒකයි මට වැඩිපුර කාලය වුණොක පැහැදිලි කරන්න. මොකද්ද මේ ධර්මයේ අධිපති බව කියලා කියන්නේ? එතකොට පාපය කියන්නේ කොමක්ද? හොයාගන්න ඕන. මම මෙහෙම කියන්නම් ටිකක් බලන්න. උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මේ සත්‍යයකට ජාති මරණ සමු වෙන්නා වූ කාරණේ උපාදානය. ඒ නිසා උපාදානයේ බියක් වශයෙන් දැක. අනුපාදා විමුච්ඡන්ති. උපාදානෙන් ඔබට මිදෙන්න පුළුවන්ද? එහෙනම් ජාති මරණ හමුවන්නේ නැහැ. දැන් අපි මෙහෙම ගලපන්න බලමු. සත්‍යයා පව් රැස් කළොත් පවෙන් අපායට යන්නේ පව් උපාදාන වීම නිසා. සත්‍යයා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පින් රැස් කළොත් සත්‍යයා කාම සුගතිය උපදින්නේ පින් උපාදානය නිසා. සත්‍යයා ධාන කසල් උපදවා ගත්තොත් චතුස්සත්‍ය අවබෝධෙන්තර ලෞකික ධාන බබලෝ යන්නේ ධාන උපාදානය නිසා. හොඳයි සතර පායයි කාමසුගතියයි දිව්‍ය ලෝකේ බඹලෝකේ ටික සකස් වෙලා තියෙන අනාගත උපාදාන නිසා නොවේද? බලන්න කුතුහලශාලා සූත්‍රයේ මගේ ධර්ම පාඨය අරගෙන ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. හරි ලස්සනයි. ඔය වච්චගොත්ත බමුණ බුදුන් වහන්සේ ගාව ප්‍රශ්නයකට ඔබ වහන්සේ වගේ නෙවෙයි අනිත් ශාස්ත්‍රවල ගෝලිය උපන්තන් කියනවා. ඔබ වහන්සේ සමහර අයට දුකින් මිදුණා කියනවා වරනම ගිතනක් කියන්නේ නැහැ. ගියතනක් කියන්නේ ස උපාදානස්ස. උපාදාන සහිත කෙනාට තමයි උත්පත්ති පනවන්නේ. උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් උත්පත්ති අපායට උපාදාන හින්දා නෙවෙයිද? උත්පත්තිය දිව්‍ය ලෝකයට උපාදාන නිසා නෙවෙයිද? උත්පත්තිය බඹලෝට උපාදාන නිසා නෙවෙයිද? මම කිව්වොත් බුදු සමයේ ආරි සත්‍ය උපාදානය කියන්නේ පාපයට කියලා, කුසලයේ කියන්නේ පාපයෙන් මිදීම කියලා හරියන්නේ නැද්ද? අන්නෝකයි ආරි සත්‍ය පාපය. පාපය උපාදානයයි. ඒ නිසා උපාදානෙන් මිදීමට කුසලයේ කියලා කියනවා. මොන උපාදානය කරගත්තත් කාම රූප අරූප භවත්‍රය ඇවිදින්න එක වෙන්නේ. අන්න අපිට මේ පවතින පංචශීලයේ, දසශීලයේ, ශික්ෂාපද සීලය තුල එහෙම නැත්නම් මේ වර්තමාන නිත්‍යපතින්නා වූ පුණ්‍ය මාර්ගය තුල මේ උපාදානයේ වීම සහ උපාදානෙන් මිදීම කියන මාර්ගය පැහැදිලි නැහැ. ඒ වුණාට බුදුන් වහන්සේ වදාරනවා යසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි. ජීවත් වෙන්න ගිහිල්ලා ඔබ උපාදාන 100ක් අල්ලගත්තොත්, උපාදාන 100ක් කරගත්තොත් දුක් 100යි කියලා. අන්න ධම්මාධිපතියෝන් ක්‍රියාත්මක වෙන්න ඕන මීට එහා ලෝකෝත්තර විමුක්තිය සඳහා. උපාදානයෙන් මිදීමට අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන්. උපාදානයේ හෙට හෝ අනිද්දා නෙවෙයි වෙන්නේ. උපාදානයේ ඊයේ වුණා, නමුත් ඒක දැන් කරන්න දෙයක් නැහැ. උපාදානයේ වෙන්නේ හෝ නොවෙන්නේ දැන්. මේ දැන් මොහොත පාවිච්චි කරන්න අපට ජීවිතේ එකක් වශයෙන් අරන් බෑ. දැන් දවසේ එකක් වශයෙන් ගත්තාම උදේ ශික්ෂාපද සමාදන් වෙලා හවස් වෙනකම් රැක් ඇකේ. ජීවිතේ එකක් වශයෙන් ගත්තාම දසාරේට සමාදන් වෙලා පුද්ගලයාට ඒක රකින්න පුළුවන්. ඒ පුද්ගලයෙක් ඉන්නවා නන්නේ. ඇසට පේන මට්ටමින් පුද්ගලයෙක් හිටියාට ගැඹුරින් විශ්ලේෂණය කරලා බැලුවොත් කවුද මෙතන ඉන්නේ? අර ගම්බීරේසු තානාටානේසු පඤ්ඤා චක්කුම් කමති යටතේදී ගැඹුරින් විමසලා බලන්න වෙනවා. ඔය ආරි සත්‍ය දේශනා කරන ලබන්නේ ඔය ගැඹුරින් විමසපු ගැඹුරු කාරණයක් මුල් කොටගෙන.
නමුත් අපි තාමත් ආර්ය සත්‍ය ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ ස්ත්‍රී වශයෙන්, පුරුෂයා වශයෙන්, ගිහියා වශයෙන්, පැවිද්දා වශයෙන් පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා පවතිනා වූ ශික්ෂාපද සංවරය තුළ. නමුත් ඊට වඩා ගැඹුරු කරුණක් බුදු සමයේ පවතිනවා. මේ උපාදානය වෙන්නේ කොහොමද? ඒක කියලා දෙනවා. එහෙනම් මේකෙන් වළකින්නේ කොහොමද? ඒකත් කියලා දෙනවා. අන්නේ වෙන හැටි තේරුම් අරගෙන වළකින හැටි අනුගමනය කරන්න ඕන. ඒක තමයි ධම්මාධිපතයෝම් කියලා කියන්නේ. ධර්මයේ අධිපතිකම කියලා කියන්නේ. දන්නේ නැති වුණාට පුංචි කාලේ අම්මගේ හෝ තාත්තගේ අතේ එල්ලිලා පන්සලට ගිහින් ස්වාමින් වහන්සේ පන්සිල් දෙන වෙලාවට ඔබත් කියන්නේ නැති ධම්මං සරණං ගච්ඡාමි කියලා. ඒ වචනෙන් කියවෙන දේ ඒක තමයි. නමුත් ඒක අපි භාවිතා කරන්න දන්නේ නැහැ. මතක තබා ගන්න. මේ ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ මන්ත්‍රයක් වගේ කියා ඉන්න නෙවෙයි. මේ උපාදානයේ තුල සතර අපායට, කාමසුගතියට, බඹලොවට යන ගමනක් තියෙනවා. සතර ගමනක්. අපායට ගිහින් එහෙන් ගැලවෙන්න පාරක් නැහැ. බබලෝ ගිහින් ගැලවෙන්න පාරක් නැහැ. දිව්‍ය ලෝකෙ ගිහින් ගැලවෙන්න පාරක් නැහැ. ආපහු එන්න වෙනවා. ගැලවෙන මධ්‍යස්ථානයේ තියෙන්නේ මෙහෙ. මේ උපාදානයේ තුල සසර ගමනක් සිදුවෙන එකෙන් වළකින්න සරණ කරගන්න ඕන ධර්මයේ සරණ කරගන්නවා කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කරගන්න ධර්මයේ දැනගන්න ඕන නේද? එතකොට ධර්මය කියන්නේ කුමක්ද? අන්න ඒ ලෝකෝත්තර ධර්මයක් තිබෙනවා. මේ ලෝකෝත්තර ධර්මයේ දේශනා කරපු තැන් කීපයක් අපි හොයාගනිමු. මංගල ධර්ම දේශනාව දේශනා කරන බුදුන් වහන්සේට ඊටා වැදගත් සූත්‍රයක් වශයෙන් සලකලා තිබෙනවා දෙවෙනි ධර්ම දේශනාව හේවත් අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒ වගේම බුදුන් දකින්ට ගියායට උන්වහන්සේ ප්‍රකාශයක් කරලා තියෙනවා ඇස් දෙකෙන් රූපේ බලලා නම් බුදුන් දකින්ට බෑ, ධර්මයේ දැක්කොත් තමයි බුදුන් දකින්න පුළුවන් කියලා. මේ වගේ අපට සූත්‍ර පාඨ අහු වෙනවා. ඒවායේ ධර්මයේ කියන පදයට සියුම් අර්ථයක් තියෙනවා. ධර්මයේ කියන්නේ හොඳ දේ නෙමෙයි, ධර්මයේ කියන්නේ බණපොත නෙමෙයි, ධර්මයේ කියන්නේ සූත්‍ර නෙමෙයි. සූත්‍රවල ගැඹුරු අන්තර්ගතයක් තියෙනවා. පොඩි දෙයක්. මම නම් දකින්නේ සියලු සූත්‍ර දේශනාවල ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වලට අදාළව, පව් කරන්නාට, පින් කරන්නාට, ධානලාභියාට, දිව්‍ය ලෝකේ යන්නාට අදාළව එතෙන් සිට ඉදිරියට යන්න අවශ්‍ය ධර්මයක් තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. එහෙනම් අපිට අදාළ වෙන්නේ අපි කාම ලෝකේ කම්සෝ විඳින්න ආපු අය. එතනින් පටන් අරගෙන ඉදිරියට යන්න ඕන ධර්මයක් තියෙන්න ඕන. අන්නේ ධර්මයේ සරණ කරගන්නවයි කියන එක ආරි සත්‍යයක්. මේ සමාජයේ උදේට දවල්ට හවසට පන්සිල් සමාදන් වෙලා ධම්මං සරණං ගච්ඡාමි කීවට මේ ධර්මයේ දන්නේ නැත්නම් වුන් ධර්මයේ සරණ කරගන්නේ නැහැ. අන්න එහෙම බුදුන් වහන්සේලා වදාළ ධර්මයේ සරණ යනවායි කියනා වූ ආරි සත්‍යයේ අර්ථය ක්‍රමානුකූලව ඇවිදින් පුහුදුන් ආයාත බවට පත් වෙලා. ඒකට කියන්නේ අනුපුබ්බේන පුතග්ජන ගතෝ කියලා. ක්‍රමක්‍රමයෙන් පුහුදුන් අය ගදටපත් වෙලා. ධර්මයේ සරණේ පවතිනා වූ ගම්බීරත්වය සරල වෙලා මාර්ගය වෙන පැත්තකට හැරිලා. පවපින ධාන උපාදාන කරගෙන සංසාරයේ ඇවිදින සත්වයාට ඒ සංසාර ගමනින් අත මිදෙමින් විමුක්තියට පත්වන පුද්ගලයෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වීම සඳහා අනුගමනය කරන්න ඕන ධර්මයේ අනුවෙන් හෙලිකලේ කුමක්ද හොයාගන්න. මං කිව්වේ ඒක පාලකින්ටත් බෑ, නීතියටත් බෑ. ධර්මයේ දේශනා කරනවා වුණාට පෘථග්ජන භාවයේ නම් ඉන්නේ, ශික්ෂාපද සංවරයේ නම් ඉන්නේ, ඔවුන්ටත් මේක කරන්න බෑ. මේ ධම්මාධිපතයෝම් විග්‍රහ වෙන්නේ නැහැ සමාජයේ. ඉතින් කොහොමද අනුගමනය කරන්නේ? ඒ වෙනුවට මොනවද තියෙන්නේ? ඒවත් ටිකක් කියලා ඉන්න ඕනනේ. ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙනවා සමාධි භාවනා කියලා සූත්‍රයක්.
ඒකේ තියෙනවා චත්තසෝ මේ භික්ඛවේ සමාධි භාවනා කියලා. සමාධි භාවනා හතරක් තියෙනවා කියලා තියෙනවා. මෙන්න මේක කියවපු නැති කට්ටිය තමයි බුදුන් වහන්සේ වදාළක වෙනකොට වෙනත් දෙයක් කරමින් මේක බෞද්ධ භාවනා කියලා කියන්නේ. අතිබික් මම අද විස්තර කරන්නේ නැහැ. අතිබික්කවේ සමාධි භාවනා දිට්ඨදම් භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණනි සමාධි භාවනාවක් තියෙනවා. ඒක ඒ මොහොතේ උපදින සැප සඳහා පාවිච්චි කරන එක. ඒකේ තමයි අර ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ලෞකික ධාන හතර තියෙන්නේ. හතර හම්බ වුණාම ඒ මොහොතේ ලැබෙන සුවයක් කරුණාම කෙලෙස් සේරම යට වෙලා. හැබැයි සමාධියක් තියෙනවා ලෞකික සමාධිය. අතිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. බුදුදහමක් මොකක්වත් ඕන නෑ මේවට. ඥාන දර්ශනය සඳහා කරන සමාධි භාවනාවකුත් තියෙනවා. ඒකට තියෙන්නේ ආලෝක කසණය වඩලා ඉන්න එහාට ඥාන දර්ශනය ඇති කරගන්න කියලා. වෙනම දවසක ඕනනම් අපි කතා කරමු. අතිවික්කේ භාවනා සති සම්පජඤ්ඤ භාවිතෝ බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. අතිවික්කවේ සමාධි භාවනා භාවිතෝ බහුලී කතා ආසවානං කයානං සංවත්තති. අන්න අගයකනේ අපට අදාළ එක. මේ ආසව ශේවීමට අදාළ සමාධි භාවනාවක් තියෙනවා. ඒකට අර සතියත් උදව් වෙනවා. ඊට පස්සේ තමයි මේ ආසව ශේවීම දක්වා යන්නේ. නමුත් මේ තුන්වෙනි හතරවෙනි භාවනාව වෙනුවට අපි කරන්නේ එක හෝ දෙක වර්තමාන සමාජයේ. එතකොට ඒවා බුදු සමය නෙමෙයි බුදු සමයට පෙර තිබුණ ලෞකික කාරණා. නමුත් බුදුහාමුදුරන්ගේ නමින් තමයි පාවිච්චි කරන්නේ. බෞද්ධ ඇඳුමෙන් බෞද්ධ සුදු ඇඳුමෙන් බෞද්ධ භාවනා විදිහට තමයි කරන්නේ. නමක ගිහින් නැද්ද? මේ භාවනාවෙන් ආශේෂය වීමත් ධම්මං සරණං ගච්ඡාමි කියන එකත් දෙකක් වෙන්න බෑ. එකක් වෙන්න ඕන. මෞකුසින් බිහි වුණ තැන හෝ අවුරුදු 5කට පස්සේ ධම්මං සරණං ගච්ඡාමි කියවට ආයෙදයින් පස්සේ කවදාවත් කියන්නේ නැති ඉන්නේ නැති එකක් නෙමෙයි යෝක. මේක දැන් මොහොතක් පාසා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක්. කුමක් සඳහාද අනුගමනය කරන්න ඕන? උපාදානයේ වී අවසන් වීම සඳහාද? උපාදානයෙන් මිදීම සඳහාද? උපාදානයේ වී අවසන් වීම සඳහා අපට ධම්මං සරණං ගච්ඡාමි ඕන නැහැ. ඒකට මම කියන්නේ කම්මං සරණං ගච්ඡාමි කියලා. තේරුම් ගන්නකො මම මේ කියන වචනේ. මේ පසුගිය දේශනාවෙත් මේක කීවා වෙන්නේ නැති මම හිතන්නේ. පාප කර්මය. එතකොට ඔහුට පරලෝ යන්න උදව් වෙන්නේ පාප කර්මයෙන්නේ පවෙන්නේ අර හදාගත්ත අපායට යන්නේ. එතකොට ඔහු පාපං සරණං ගච්ඡාමි නෙවෙයිද? පුණ්‍ය කර්මය. ඔහු පිනෙන්නේ පරලෝ යන්නේ. එතකොට ඔහුට වෙන්නේ සුගතිගාමි වෙන්න පින නෙවෙයිද උදව් වෙන්නේ? ඔහු එතකොට පුඤ්ඤං සරණං ගච්ඡාමි නෙවෙයිද? අර ಭಾರತ සමාජයේ හිටියා වූ ලෞකික ධානලාභීන් ධානයෙන් පරලෝ යනවා. එතකොට ඔහුට ධානං සරණං ගච්ඡාමි නෙවෙයිද? ඇයි ඔබ තේරුම් ගන්නේ නැත්තේ පාපං සරණං ගච්ඡාමිත් භවගාමි පුඤ්ඤං සරණං ගච්ඡාමිත් භවගාමි ධානං සරණං ගච්ඡාමිත් භවගාමි බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමි බව මේ තුනේම ධම්මං සරණං ගච්ඡාමි නැති බව මේ තුනෙන්ම මිදෙන්න තමයි ධම්මං සරණං ගච්ඡාමි ඕන වෙන්නේ. පැහැදිලිව අපි කියන්නම්. ඒකයි ධර්ම දේශනාවක් වැදගත් වෙන්නේ. එහෙනම් ඒ ධර්මය මොකක් මුල් කොටගෙන දේශනා කළේ? ඒ ධර්මයේ දේශනා කළේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා හෝ ශික්ෂාපද හෝ මුල් කොටගෙන නෙවෙයි. ඊට වඩා ගැඹුරු දහමක් ගැඹුරු ඒකකයක් මුල් කොටගෙන. එහිදී මා ඔබ ස්ත්‍රී පුරුෂ භාවයේ මේවා පැත්තකට යනවා. ඊට වඩා ගැඹුරු ඒකකයක් එළියට එනවා. අපි තුල ක්‍රියාත්මක වෙන. මේ ගැඹුරු ඒකකය ක්‍රියාත්මක වෙන්නේ අතීතයට නෙමෙයි අනාගතයට නෙමෙයි වර්තමාන මොහොතේ විතරයි. අපේ ශික්ෂාපද උදේ ගත්තාම රැ වෙනකම් බලපවත්වනවා. එහෙම නැත්නම් ජීවිත කාලයටම තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඒ පුද්ගලයෙක් ඉන්නවා නන්නේ ශික්ෂාපද බලපාන්නේ. නමුත් අපි මොහොතින් මොහොත මිය යනවා නම් දැන් අපි දන්න උත්පත්තිය මෞකසින් බිහිවීම සහ ජීවිත අවසානයේ මැරීම. බුදු සමයේ පෙන්නනවා මරණ සති බික්කවේ භාවිතා බහුලී කතා මරණ සති බික්කවේ භාවේත
අමත ඕගදා අමත පරියෝසානා කියලා. මහණෙනි මේ මරණයට තියෙන සිහිය භාවිතා කරන්න ඒක නිවනට බැසගත්තේ වෙයි, නිවන කෙලවර කොට ඇත්තේ වෙයි. හොඳයි වර්තමාන සමාජයේ මරණයටපත් වෙන අයට මරණ සතිය භාවිතා කරන්න පුළුවන්ද? නැහැ. එක සැරේයි මැරෙන්නේ. ඊට පස්සේ භාවිතා කරන්න විදිහක් නැහැ. අපි දන්න මරණය නම්. නමුත් මේක භාවිතෝ බහුලීකතෝ භාවිතා කරන්න බොහෝ කොට. එනම් බොහෝ කොට භාවිතා කරන්න බොහෝ කොට මරණයක් සිද්ධ වෙන්න ඕන නේද අපි ළඟ? බොහෝ කොට සිද්ධ වෙන මරණයක් තියෙන්න වෙනවා. අන්නේ බොහෝ කොට සිද්ධ වෙන මරණයට කියන නමක් තමයි කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ ත්වං වික්ඛෝ ජායසේච ජීයසේච මීයසේච කියන එක. මේ ස්කන්ධ නම් වූ සමූහය හටගනීද, දිරයිද, මියයිද, ඒකට පෑ ගණන් අවුරුදු ගණන් යන්නේ ක්ෂණයයි සිද්ධ වෙන්නේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා භික්ෂුවත් භික්ෂුණියත් උපාසකත් උපාසිකාවත් අන්‍ය ආගමිකයොත් උපදිනවා, දිරෙනවා, මැරෙනවා. අන්නේ උපදින දිරෙන මැරෙන එක තමයි මේ මරණය. එතෙන්ට මරණයට සතිය තියාගත්තොත් නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවර ගත්තේ වෙයි කියලා මරණ සති සූත්‍ර දෙකේම තියෙනවා. අපි එහෙම මරණයක් දන්නේ නැහැ. ඒක තමයි මේ කොටස, මෙන්න මෙතනින් එහාට යන කොටස. එහෙම නැත්නම් මේ ධම්මාදිපතයෝන් කියන කොටස තමයි අර අෂ්ටමහා පුරුෂ විතර්කවල තිබෙන්නේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. ඔය මල් පහන් පූජා කරන එකට හරි මව්පියන් සලකන එක පවින් වල්ගෙන හරි ඕක ආගමක් ඕන නැහැ, ඕන කෙනෙක් කරන්න ඕන දෙයක් නේ. නමුත් මෙන්න මේ බුදුන් වහන්සේ වදාළ මේ ධම්මාදිපතයෝන් බවට වත් වීම සඳහා අවශ්‍ය ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවන්තස්ස ප්‍රඥාවන්තයින්ටයි මේ ධම. දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි. අනන් ධම්මාදිපතයෝන් බවට පත් වෙන්නට නීතිය පිළිසරණ පිළි අරගෙන ඉක්මවා ගොස් පව්පින් පාක ඉස්මා ගොස් ඊටත් වඩා ඉහළ නුවණක් තියෙන්න වෙනවා. එහෙනම් මේ පෙන්වන්නේ තල තුනකින් රට හදන හැටි. ස්තර තුනකින් රට හදන හැටි. ගැඹුරු ධර්ම තේරෙන්නේ නැති කෙනා පව්පින් වලින් හික්මෙන්න ඕන. ඒක තේරෙන්නේ නැති කෙනා නීතියෙන් හික්මෙන්න ඕන. හැබැයි පව්පින් වලින් හික්මුණාට හෝ නීතියෙන් හික්මුණාට සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙන නිවීම හම්බ වෙන්නේ නැහැ. පව් විපාක අඩු වෙන්න පුළුවන්, සුඛ විපාක තියෙන්න පුළුවන්. එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙන නිවීම ලබා ගන්නට ධර්මාදිපත්‍යයට යන්න වෙනවා. එහෙනම් මේ ස්කන්ධේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියනා වූ මේ කන්දක වර්ගයේ පුරා පැහැදිලි කරලා තිබෙනා මේ ස්කන්ධ පිළිබඳ ධර්මතාවය හොයන්න වෙනවා. දැන් මම දන්න කරුණක් තිබෙනවා. අපේ ඇසුරට එන පින්වතුන් අවුරුදු 7ක් 8ක් 10ක් 12ක් තිස්සේ යම් යම් තැන්වලට ගිහින් යම් යම් ධර්ම මාර්ගයන් අනුගමනය කරලා ඒකනම් වෙන්න බෑ කියලා හිතාන ආපු අය ඉන්නවා. බැලුවම ඒවැය තිබිලා තියෙන්නේ අර ditta dhamma sukha vihārāya saṅgattati. එහෙම නැත්නම් ඒක ඉන්හිහාට ලබාගෙන නැහැ ඥාන දර්ශන පටිලාභාය සංවත්තති සමාධි භාවනා විතරයි. අර දෙකේ තුන්වෙනි එකේ ටිකක් කරලා තියෙනවා, හතරවෙනි එක කරලම නැහැ. එතකොට එහෙම ඒ කරගෙන යනකොට උන්ට තේරෙනවා මේක නම් වෙන්න බෑ. උන් වෙන එකක් දන්නේ නැහැ. නමුත් ඒක නම් වෙන්න බෑ කියලා හිතෙනවා. එතකොට ඒ යම්කිසි ප්‍රඥාවක් නේද? මට වුණත් එහෙම හොයන්න හිතුනේ ඒක තමයි. අපට අම්මගේ තාත්තගෙන් පරම්පරාවෙන් බෞද්ධකමක් ලැබිලා තිනවා. අපි පින්දහම් කරමින් ඉන්නවා යහපත් අය වශයෙන්. නමුත් අපට අටලෝ දහමේ කම්පාව දුක්ඛ ලෝභ දේශ මොහයන් හටගන්න එක තියෙනවා. ඉන්නහාට පාරක් නැහැ. ඉතින් හොයාන යනකොටනේ හම්බ වෙන්නේ ඊට එහාට පාරක් ත්‍රිපිටකේ තියෙන බව. ඒ හොයාගෙන යන පාරේ හොයාගත්ත නිසානේ අනුගමනය කරන්නේ. අනුගමනය කරන නිසානේ අනුගමනය කරමින් කියන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි මේ ධර්ම දේශනා කරනු ලබන්නේ පැහැදිලිවම පැවිද්දන් විතරක් හදන්න නෙවෙයි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමස්ත සමාජයම හදන්න. මරණින් පස්සේ පරලෝක සැප ලබන්න දෙන්න නෙවෙයි. අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා නිවන් අවබෝධ කරගන්න නෙවෙයි. ගෞතමයන් වහන්සේ වදාළ එලිකර වදාලා වූ ධර්මයේ සරණ ජීවිතයට අරගෙන ඒ ධර්මයේ ආධිපත්‍ය තුලින් සමන් ලබන ශික්ෂණය ලොවට වේදා දෙමින් සාමකාමී ලෝකයක් හදන්න. එහෙනම් ධර්මයේ සක්‍රිය වෙන්න ඕන රාජ්‍ය පරිපාලනයක් තුළ, නීති පොත තුළ නෙමෙයි, මිනිස්සුන්ගේ හදවත් තුළ. ඒවා නීති ධර්මයේ ක්‍රියාත්මක වේ.
අපේ හදවත් තුළ ක්‍රියාත්මක වෙන්න ඕන පෞද්ගලික මට්ටමෙන්. කුමක්ද ඒ කියන එක අපි ටිකෙන් ටික හොයාගන්න වෙනවා. එහෙනම් අර පදේ යලි තේරුම් ගන්න. කනේ කනේ ත්වං බික්ඛු ජායසේච ජීයසේච මීයසේච කියන එකේ තේරුම ඔබට නොපෙනුනාට ඔබ ශනයක් පාසා උපදිනවා, ශනයක් පාසා දිරනවා, ශනයක් පාසා මැරෙනවා. ඒ කොහොමද? මොකද කයක් තිබෙන බැවින් අපට එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නිසා තමයි කය පිළිබඳ ඇතුළත හොයා බැලීමකට අපි යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ කය anu ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ඉන්ද්‍රිය හයක එකතුවක්. හැමෝටම ඇස කන නාසය දිවකය සිත කියන දොරවල් හය තියෙනවා. ඒකට ආගමක් නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ ඔස්සේ යනකොට බුදුන් වහන්සේ වදාරනවා මිනිස්සුන්ට ඇස කන නාසය දිවකය කියලා ඉන්ද්‍රියක් හයක් තියෙනවා. ඉන්ද්‍රියන්ට හිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. අන්න අපි තව ටිකක් ගැඹුරු දැක්මක් දකිනවා. එහෙනම් අරමුණු රසය විඳින්නේ මමවත් කයවත් නෙමෙයි, ඇසේ කනේ නාසයේ උදව්වෙන් සිත. සිතේ විකාශනයක් තමයි දොරවල් හය කියලා කියන්නේ. එහෙනම් අරමුණු රසයේදී අපට තේරෙනවා අරමුණ මාරු වෙනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් සිතට අපිළිවෙලින් මාරු වෙනවා. ඒකට තමයි ඔබට තේරෙන භාෂාවෙන් කියනවා මට දුකක් ඇති වුණා, බයක් ඇති වුණා, කනගාටුවක් ඇති වුණා, සතුටක් ඇති වුණා, වෛරයක් ඇති වුණා. ඕක එකවර උපදින්නේ නැහනේ ඔක්කොම. එකක් නැතුවම අනික උපදින්නේ. අන්න එහෙම මේ සිතිවිලි වලින් අපි ළඟ මොහොතින් මොහොත ඉපදීමක් මැරීමක් සිදු වෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. ඒක උපදින්න ඇස කන නාසය දිවකය කියන දොරවල් පහ සහ සිත උදව් වෙනවා. මේ සිත උපදින්න තැන් හයක් තියෙනවා. දැන් සිතේ එක්වරක් ඉපදී මැරෙන එක අපට අල්ලන්න බැරි තරම් වේගවත්. බුදුන් වහන්සේම ඒක වදාරන්නේ. උදේ උපන් සිත දවල්ට නැහැ, දවල් උපන් සිත හවසට නැහැ කියලා කියනවා. ඒ නිසා මේ ශනිකව හටගෙන නැතන එකට බුදුන් වහන්සේ වදාරන්නේ ලහු පරිවත්තා. හටගත්ත ගමන් නැසෙන කියන අර්ථය. හොඳයි, මේ හටගත්ත ගමන් නැසෙනකොට එතන විතරයි අපි ඉන්නේ. මේ පැත්තෙත් නැහැ, මේ පැත්තෙත් නැහැ. ඔබ බස් රථයක ගොඩ වුණයි කියලා හිතන්න. ඔබේ දුර කිලෝමීටර් 100යි. මේ බස් රථයේ 50ට ගිහින් ඉන්නකොට දැන් 49ම ඔබ නැහැ. 51 සිට 100 දක්වාත් ඔබ නැහැ. ඔබ ඉන්නේ 50 විතරයි. 100ට ගියාම මේකකවත් ඔබ නැහැ. අපි කිලෝමීටර් 100ක් දුර යනවා කියවට අපි ඉන්නේ හැම මොහොතම 1 කිලෝමීටරයක නැත්නම් 1 මීටරයක් තුළ විතරයි. මේ උපමාවෙන් මම පෙන්වන්න උත්සාහ කරන්නේ අපි අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වෙනවායි කියලා කිව්වට අපේ ජීවිතේ පවතින්නේ වර්තමානයේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතෙන් උපදින අරමුණක් තුල විතරයි. ඒ අරමුණ සංවර කරන්න පංචශීලයට, අටශීලයට, දසශීලයට, උපසම්පදා සීලයට මොකටවත් බෑ. මොකද ඒක ශික්ෂාපද සංවරයක් හේවත් පුද්ගල සංවරයක්. මේ අරමුණ තුල මොකද වෙන්නේ? මේ අරමුණ තුළ තමයි උපාදානයේ වෙන්නේ සහ උපාදානෙන් මිදීමට ධර්මයේ පාවිච්චි කරන්න ඕන. මේ අරමුණට කියන නම මොකද්ද? අන්න එහෙමයි ධම්මාධිපතයෝ සඳහා ක්‍රමයෙන් එන්න ඕන. ඒ අරමුණට කියන නම අපි හොයාගනිමු. සත්තට්ඨාන කුසල සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා අරමුණු හම්බ වෙනවා කියලා තියෙනවා දොරවල් හයකින්. ඒ අරමුණු හම්බ වීම තුළ කරන වැඩේ උන්වහන්සේ විස්තර කරනු ලබනවා. ඇසෙන් හම්බ වෙන රූපය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවලු. කනෙන් හම්බ වෙන ශබ්දය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවලු. නාසයෙන් හම්බ වෙන ගන්ධය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවලු. මේ තුනෙන් එකයි. දිවෙන් හම්බ වෙන රසයත් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවලු. කයෙන් හම්බ වෙන පහසත් මේ තුنين එකකින් විඳිනවලු. බාහිර ද්‍රව්‍ය නැතුව මනෝද්වාරික ආපුවම ඒ අරමුණත් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවලු. දැන් එතකොට අපිට දොරවල් 6 නිසා වේදනා 6ක් නැද්ද? රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා. එහෙනම් වේදනාව හඳුනන සංඥාත් 6ක් නැද්ද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා.
එහෙනම් ඒක නිසා පහළ වෙන සංඛාරات නැද්ද? සංඛාරات 6ක්. ඒ නිසා පහළ වෙන විඥානත් නැද්ද? විඥානත් 6ක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර පහළ වෙන්නේ මොනවා මුල් කොටගෙනද? හොඳට හිතන්න තැනක්. මොකද මම කියලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. නමුත් අපි එක්කෙනෙක් ඇවිදින් මේක කියලා ගියාට ඊට පස්සේ එන ඔක්කොම ආයෙසරයක් අර පරණ බණපොත නම් කියන්නේ හොද හොද මඩේ දානවනේ වෙන්නේ. මේක තේරෙන්නේ නැති එක නෙමෙයි තියෙන වැරද්ද. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ රූප ආරම්මණය මුල් කොටගෙන කියලායි කියන්නේ. රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණය අරමුණ මුල් කොටගෙන. අරමුණකට මුල් කොටගෙන පහළ වෙන්නා වූ ධර්මතාවයක් තමයි රූප වේදනා සංඥා සංකාර පහ කියන්නේ. ඒ වුණාට අපේ බණපොත කලක් තිස්සේ අපිට උගන්වන්නේ නාම රූප කියලා දෙකට කඩලා නාම වේදනා සංඥා සංකාර රූප කය කියලා. නැත්නම් රූප පඨවි ආපෝ තේජෝ වායු හතර කියලා. රූප පඨවි ආපෝ තේජෝ වායු හතර නම් රූප කය නම් මේ සත්ත්ව සංසාරයේ විග්‍රහ කරන්න පුළුවන් තිරිසන්ගත අපායයි මිනිස්සයෝ විතරයි. ඇයි? කබලින්ක ආහාරයෙන් හැදෙන ඝනසිරුරක් තියෙන තිරිසන්ගත අපට පේන සත්තුන්ට සහ මිනිස් වර්ගයාට විතරයි. අර භූත ප්‍රේත සත්වයින්ටත් කන බොන ආහාර හේවත් පඨවි ආපෝ තේජෝ ආහාර නැහැ. දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. රූප කියන්නේ ශරීරය නම් අපායේ තියෙන්න ඕන ස්කන්ධ හතරයි. රූප කියන්නේ ශරීරය නම් දිව්‍ය ලෝකේ තියෙන්න ඕන ස්කන්ධ හතරයි. රූප කියන්නේ ශරීරය නම් බඹලෝ තියෙන්න ඕන ස්කන්ධ හතරයි. නමුත් පංච උපාදානස්කන්ධේ නේද සත්‍යයේ සංසාරේ හැමතැනම සැරිසරන්නේ. එහෙනම් රූප යනු මේ අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනම තියෙන්න ඕන එකක්. මොකද්ද එතකොට? අපායේ රූප වෙන්නේ පාප අරමුණ. දිව්‍ය ලෝකේ රූප වෙන්නේ පුණ්‍ය අරමුණ. බඹලෝකේ රූප වෙන්නේ ධාන අරමුණ. ඒ අරමුණයි වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් දැනගන්නේ. පාප උපාදානය, පින්න උපාදානය, ධාන උපාදානය. අන්න සසර. මාර්යා විසින් පවේපානම් පින හොඳයි කියලා උපාදාන කරගන්න කියලා රවට්ටනවා. පිනේපානම් ධාන උපාදාන කියලා රවට්ටනවා. ඔහුගේ සසර සීමාවෙන් මිදෙන්න දෙන්නේ නැහැ උපාදාන ඇති අයට. බුදුදහම උපාදානෙන් මිදීම මුල් කොටගත් දේශනා කරපු දහමක් නොවේද? උපාදානෙන් මිදීම ස්කන්ධ පංචකය තුල අනුගමනය කරන්න ඕන ක්‍රියාකාරකමක් නොවේද? උපාදානයේ වීම ස්කන්ධ පංචකෙන් පංචකයට සිදුවෙන දෙයක් නොවේද? අන්න එහෙමයි අපට මේ බුදුන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය තේරුම් ගන්නට අවශ්‍ය ස්කන්ධ පංචකය පොතේ විස්තර කරන්නේ පෙළ දහම විතරයි. අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කෙනෙක් තේරුම් ගන්න ඕන. දැන් ඔබ මම යනු ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතෙන් වර්තමානයේදී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පෞපින් ධාන නම් අර පැත්තෙන් ගත්තාම සිතින් ලෝභ දේශ මොහ මොනවා හෝ අරමුණක් මුල් කොටගෙන ඒ අරමුණ වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂ දැනගන්නා වූ ස්කන්ධ පංචකේ නැමැති ඒකක එක ක්‍රියාවලියක් විතරයි. දැන් මේක ඇතුලේ තියෙන වැරද්ද මොකද්ද? මේක ඇතුලේ නිදහස් වෙන්න ඕන කාරණේ මොකක්ද? මේක ඇතුලේ උපාදානය වෙන්නේ කොහොමද? මේකෙන් මිදෙන්න කටයුතු කරන්නේ කොහොමද? ඔන්න ධම්මාදිපතෙය්‍යෝ. එතකොට උපාදානයේ වීම පාපේ නම් උපාදානයේ නොවි අවසන් වීම පාපෙන් මිදීමයි. අර පාපම් පාපකතෝ පස්සත පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත. අරක දැක්කනම් තමයි බුදුන් වහන්සේ වදාළ පරිදි මේ පාපෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා මම පව් කරන්නේ නැහැ කියන පෘථග්ජන කිසිවෙක් ඒ ඇත්ත නෙවෙයි කියන්නේ. ඔව් පාපේ දන්නේ නැහැ හරියට. ඔය හිතන් ඉන්නවා හතෙක් මරුවේ නැති පමණින් මත්පැන් නොබී පමණින් පව් කරන්නේ නෑ. කෙනෙකුගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආවනම් ඒ පාපේනේ. උපාදාන ඕන එකක් පාපේ. ඒ නිසා අපිට අපි වෙනුවෙන් අනුගමනය කරන්න ඕන වෙනම ක්‍රියාදානමයක් තියෙනවා මේ සසරගත බන්ධනෙන් නිදහස් වීම සඳහා. ඒකට ධර්මයේ ආධිපත්‍ය අපි පිළිටන්න ඕන. ධර්මයේ ආධිපත්‍ය පිළිටන්න අපි ස්කන්ධ පංචකයේ පදනම බවට පත් කරගන්න ඕන. ස්කන්ධ පංචකයේ ඒකකයක් බවට පත් කරගන්න ඕන. ස්කන්ධ පංචකයේ ඒකකය තුල හික්මෙන්ට ඉගෙන ගන්න වෙනවා.
ස්කන්ධ පංචකයේ හික්මීම සඳහා ශික්ෂාපද පාවිච්චි කරන්න බෑ. ඊට වඩා වේගයෙන් ඒක නැතෙනවා. එහෙනම් අපි හොයාගන්න වෙනවා. මේ ස්කන්ධ පංචකයේ බුදුන් වහන්සේ වදාළේ මිනිස්සු කොහොම ගන්නවා කියලා. සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තිබෙනවා. ස්කන්ධ පංචකයට එන දේවල් බුදුන් පහළ වූ සමාජයේදී මිනිසුන් ගන්නවා වැරදි විදිහට. ඒක ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් වෙලා තිබෙන්නේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියන පදයෙන් ගන්නවායි කියලා. අපි ඒක අපි වෙනෙන් තේරුම් ගනිමු. ඒතං කියන්නේ එය. ඒතං මම කියන්නේ එය මගේ කියන එක. ඒතෝ අහං අස්මින් කියන්නේ එය මම මගේ කියන එක. ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම එය මගේ ආත්මය කියන එක. දැන් එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම කියන එක බලපාන්නේ ජීවිතේට නෙමෙයි ස්කන්ධ පංචකය තුලට. ස්කන්ධ පංචකය තුලට එන්නේ මොනවද? පව එනවා, පින එනවා, ධාන එනවා, ලෝභය එනවා, ද්වේෂය එනවා, මෝහය එනවා, ඊර්ෂ්‍යාව එනවා, ක්‍රෝධය එනවා, වෛරය එනවා, පරිගැනීම එනවා, ඇතැම් විට ඥාන එනවා. ඒවටයි එය කියන්නේ. එය. එතකොට බුදු සමයේ මම යනු මම කියන අකුරු දෙක හෝ ශරීරය නෙමෙයි ආර්ය සත්‍ය මම කියන්නේ. ඒ මම යන්න අපි සමාජයට භාවිතා කරමු. අපි මව් උපැන්න සහතිකෙන් නමක් ලබා ගත්තා. ඒකට අදාළ පුද්ගලයෙක් වශයෙන් ජීවිත අවසානය දක්වා. නමුත් මේ බුදුන් වහන්සේ වදාළ මම ඒ මොහොතට වෙනස් වෙන මමක්. දැන් එතකොට මම වෙන්නේ කවුද? රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, පවේදී, පිනේදී, ධානයේදී, ලෝභයේදී, දේශේදී, මෝහයේදී ඒතං කියන්නේ ඕනෑම හැඟීමකට. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මයයි. මේක විග්‍රහ වෙන්නේ නැහැ වෙනත් ආගමික ග්‍රන්ථවල. ලෝකේ පවතින බුදු සමයේත් පුණ්‍ය මාර්ගය තුළ මේක විග්‍රහ වෙන්නේ නැහැ. අපි ඉන්නේ බුදු සමයේ පුණ්‍ය මාර්ගයෙන් එහා පැත්තට යන්න බැරුව බහුතර සමාජයක් ඉන්නේ. ඒ නිසා අපට මා එකයි කිව්වේ ධම්මාධිපතෙයියොන් නැහැ මේ සමාජයේට. ඒකනේ මෙතරම් කෑ ගහලා කියන්න වෙලා තිබෙන්නේ. අර මම වෙනුවට මේ පෙන්වන ලෝභය මම, ද්වේෂය මම, ඊර්ෂ්‍යාව මම, ධානය මම කියන මේ අර්ථය වෙනුවට වෙනත් අර්ථයක් ජනිත කරලා තිබෙනවා. මා ඒක ඔබට පෙන්වලක් තියෙනවා. රාද නැමැති භික්ෂුව බුදුන් වහන්සේගෙන් විමසපුවාම ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මම වෙන්නේ කියලා. ස්ත්‍රියටයි මම කියන්නේ, පුරුෂයාටයි මම කියන්නේ, දෙවියන්ටයි මම කියන්නේ, බ්‍රහ්මයාටයි මම කියන්නේ කියලා උත්තරයක් දුන්නා නම් අපි එහෙම පිළිගන්නවා. නෑ. ලෝභයේදී ලෝභයටයි, ද්වේෂයේදී ද්වේෂයටයි, ඊර්ෂ්‍යාවටයි, වෛරයේදී වෛරයටයි, පවේදී පවටයි, පිනේදී පිනටයි, ධානයේදී ධානයටයි අල්ලගත්තාමයි මම කියන්නේ. ඔකට හොඳ තැනක් තියෙනවා. මම මේක කීප වතාවක් කියලා ඇති. නමුත් එතන පමණයි මේක හොඳට තියෙන්නේ නිසා කියන්න වෙනවා. දැන් විසාක සිටුවරයා ධම්මදින්නාව පරීක්ෂණයට ලක් කරනවා. පරීක්ෂණයට ලක් කරන්නේ කොහොමද? එවත්නි ආර්යාවෙනි සක්කාය කියලා කියනවා. කොහොමද සක්කාය වෙන්නේ? මේ තා පාලියෙන් අහලා තියෙන ප්‍රශ්නේ. උත්තර දෙන්නේ විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. එහෙනම් සක්කාය කියන්නේ මේකයිද? දැන් ඔබට සක්කාය කීයක් පහළ වෙනවද දැන්? ඇසෙන් පහළ වෙනවා, කනෙන් පහළ වෙනවා, නාසයෙන් පහළ වෙනවා, දිවෙන් පහළ වෙනවා, කයෙන් පහළ වෙනවා, සිතෙන් පහළ වෙනවා. සක්කාය හයක් පහළ වෙනවා. ඒකට එන දේ මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, නැත්නම් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ධම්ම තණ්හා. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. දැන් මම වෙන්නේ මේ මොහොතේ ආපු අරමුණ අල්ලා ගැනීම නේද? දැන් සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙනවා කියන්නේ කොහොමද? සංයෝජනයක් කියන්නේ සසරට බැඳෙනවා. අන්න බැඳෙන්නේ උපාදාන වුණාම. එහෙනම් ස්කන්ධ පංචකයෙන් පංචකයට අපි උපාදාන වෙනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපාදානෙන් මිදීමට බුදුන් වහන්සේ වදාළ ධර්මයක් ස්කන්ධ පංචකය තුලට සරණ කරගන්න වෙනවා. සරණ කරගත්තේ නැත්නම් උපාදාන වෙනවා. මොකද්ද මේ උපාදාන වෙනවයි කියලා කියන්නේ?
උපාදාන වෙනවා කියන එකේ තේරුම යලි හටගන්න හේතුවක් ඉතුරු වෙනවා කියන එක. ඒකට පෙන්වන්නේ අபிසංකාර කියලා. අபிසංකාර කියන එකේ තේරුම මේ ස්කන්ධ පහ නැසුණට අනාගත ඵලයක් උපදවන්න හේතු ශේෂ වුණයි කියන එක. අபிසංකාර පදේ යටතේ අපි ඒක පෙන්වලා තිබෙන්නේ අපුඤ්ඤාபிසංකාර පෞපාදානය, පුඤ්ඤාபிසංකාරයේ පින් උපාදානය, ආනිජ්ජාபிසංකාර ධාන උපාදානය. අபிසංකාර. අපි ගත්තොත් පඨම හෝ ဒုတိ ය බික්ඛු සූත්‍ර මේක වෙන හැටි වෙන විදිහකට පෙන්නනවා. යංකෝ බික්ඛවේ අනුසේති අනුමීයති. මේ ස්කන්ධ පංචකය ඔබ මනින්දයයිද? හරි වැරදි හොඳ නරක ලාභ අලාභ වශයෙන් අල්ලාගන්න යයිද? තේන එයින් යලිහකට ගන්න හේතුවක් ශේෂ වේ තේන සංකං ගච්ඡති. සංකත ධර්මයන් හට ගන්න හේතු ඉතුරු වෙන්නේ මේ මනින්ද ගියොත් අල්ලාගන්න ගියොත් බාර ගන්න ගියොත්. එහෙනම් පඨම සහ ဒုတိ ය උපාදාස පරිත්තස්ස සූත්‍ර වලට අනුව ගත්තොත් කොහොමද වෙන්නේ? උතනමයි උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි, අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. අර අල්ලා ගැනීම කියන්නේ අරමුණ මමත්වයෙන් ගැනීමට. අල්ලා ගැනීම කියන්නේ සක්කාය දිට්ඨියට. දැන් අපි අරමුණෙන් අරමුණට සසරට බැඳෙන ලෝකයක් ගාව නේද තියෙන්නේ. මොකද්ද අපේ දර්ශනය? ඒතං මම ඒතෝ හං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. කොහොමද එහෙම තියෙන්නේ? එහෙම තිබෙන්නේ වක්කලි සූත්‍රයේ. බුදුන් වහන්සේ වදාරන්නේ. එහෙනම් මේ ඒතං මම ඒතෝ හං අස්මින් ඒසෝ මේ අත්තා පදයට පාලියේ ගැළපීම හොයාගන්න ඕන අපි. මතක තියාගන්න. අන්න එතෙන්දි තමයි අපිට මේ දෙක පරස්පර වෙලා තියෙන්නේ, ගලපා ගන්න බැරි වෙලා තිබෙන්නේ. ඇයි? අපි ඉතින් කල්පනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක්, ඒතං මම හේතු හමස්මින් තව එකක්. නැත්නම් නේතං මම හේතු හමස්මින් තව එකක්. නিত্য සුඛ ආත්ම වෙන එකක්, ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා තව එකක් කියලා. මේ පාලියෙන් තියෙන එක සිංහලට තියෙන විදිහ පිළිබඳ අපට තේරෙන්නේ නැහැ. මන්දයත් අපි ගැඹුරු නුවණැසකින් අනිත්‍ය බලන්නේ නැතිව දෑසින් බලන අනිත්‍යකට සමාජයේ කලක් තිස්සේ හුරුුණ බැවින්. තාමත් ගම්බද අහිංසක උපාසකම්මල නැත්නම් අපේ බණ අහපු නැති අය ඔය ධර්ම දේශනාවලදී අවමගුල් උත්සවවලදී තාමත් කියන්නේ මොන අනිත්‍යද? දෑසින් පේන බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාමේ අනිත්‍ය. කිස්සුදු වීමේ අනිත්‍ය, දත් ඇටීමේ අනිත්‍ය, මල් පරවීමේ අනිත්‍ය. ත්‍රිපිටකය කියවලා බලනකොට තේරෙනවා පංචස්කන්ධය තුල ඇරුණාම පිට මොනවාවත් අනිත්‍ය බලන්න බෑ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍යාති. එනම් පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තේරෙන්නේ නැති තාක්කල් සෝවාන් වෙන්නේ නැහනේ. ඉතින් කෙස්වල අනිත්‍ය බලන මිනිස්සු කොහොමද සෝවාන් වෙන්නේ? ඉඩකඩම් වල අනිත්‍ය උගන්නන අය කොහොමද සෝවාන් වෙන්නේ? අන්නේ වැරදි අවබෝධය තුල අපි පුණ්‍ය මාර්ගයේ හිර වුණා, ධර්ම මාර්ගයට එන්න බැරි වුණා. ඉතින් රට හදන්න අවශ්‍ය ධම්මාධිපතෙයියොන් නැහැ. මොනතරම් උත්සාහ කළා. ගොඩනැගිලි අනන්ත හැදුවත්, මල් වට්ටි අරගෙන කොතරම් ගියත් විහාරවලට මේ දෙකම ආපහු අයිති වෙන්නේ ආමිෂ පූජාවට විතරයි, ප්‍රතිපත්ති පූජාවට. පාර හදලා දෙන්න දැනගන්න ඕන පාලකයෝ ඒවා දේශනා කරන අයගෙන්. එහෙම නැතුව මේ ධර්මාධිපත්‍යයෙන් රට හදන මාර්ගය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක වුන් කරන වැඩක් නෙවෙයි. ඒක තේරුම් ගත්ත අය විසින් නිහඬව කරන වැඩක්. තවත් තැනකින් අපි මේක ගනිමු. එතකොට තේරුම් ගන්න ලේසියි. මේ සත්‍යය සසර ඇවිදින්නේ කොහොමද කියන එක පිළිබඳව ගත්තම දෙපා ගමනින් යන්නේ නැහැ. මම ඔබට කියනවා පවෙන් යනවා, පිනෙන් යනවා, ධානයෙන් යනවා කියලා. එහෙමයි පරලොව මේ තුන් භවයේ හිමි වෙන්නේ. උඹයි බුදුන් වහන්සේ කොහොමද සත්‍යය සසර ඇවිදිනවයි කියලා පෙන්වන්නේ? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මේ සත්‍යය සසර ඇවිද යනවා යති ඉපදෙමින් මැරෙමින්. කොහොමද යන්නේ? අන්න එතන රහස තියෙනවා. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් අරගෙනයි සත්‍යය සසර යන්නේ. දැන් මේ දෙක ගලපන්න හොඳට. මම මේ උත්සාහ කරන්නේ ඔබට ගලපලා දෙන්න.
සත්‍යයා සසර යන්නේ පවෙන් නම් පිනෙන් නම් ධානයෙන් නම් එහෙනම් සසර යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් පව නෙවෙයිද ඔහුට නිට්ටය, පින නෙවෙයිද ඔහුට නිට්ටය, ධානය නෙවෙයිද ඔහුට නිට්ටය. අන්න එහෙමයි ඒක ගලප ගන්න ඕන. එහෙනම් අපට පව නිට්ටය සුඛ ආත්ම නිසා තමයි අපාය ගමනක් තියෙන්නේ. පින නිට්ටය සුඛ ආත්ම නිසා තමයි දිව්‍ය ලෝක ගමනක් තියෙන්නේ. ධානය නිට්ටය සුඛ ආත්ම නිසා තමයි බඹලෝ ගමනක් තිබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා යදාච සම්බුද්ධෝ ලෝකස්මින් උප්පජ්ජන්ති පබංකරා, ලෝකේ උපදිලා බුදුවරු පහළ වෙලා ආලෝකයක් පහළ කරනවා. මොකද්ද දේශනා කරන්නේ? තේ ඉමං ධම්මං දේශේ දුක්ඛෝපසමගාමිනං. මේ දුකින් උපසමනය සඳහා දහමක් දේශනා කරනවා. මොකද්ද? අනිච්ඡං අනිච්චතෝ දක්ඛුං දුක්ඛ මද්දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභ තද්දසුං. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ දේ දුක්ඛ වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් දැකලා සම්මා දිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජතු. දැන් මේක ගලපන්න. සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් සත්‍යයට නිත්සුකාත්ම පවපින ධානය නෙවෙයිද? දැන් පවපින ධානයෙන්නේ පංච උපාදානස්කන්ධයට නෙවෙයිද? දැන් අනිත් දුක්ඛ අනාත්ම බලන්න ඕනේ පව්වල පින්වල ධානවල විතරක් නෙවෙයිද? පව්වල පින්වල ධානවල අනිත්‍ය බලන්න දන්නේ නෑ නේද කෘතග්ජනයෝ? කෙස්වල අනිත්‍ය නේද බලන්නේ? මේ වැරද්ද නේද මේ සංසාරේ කරගෙන ඉන්නේ බුද්ධ ශාසනය තුල? ප්‍රසිද්ධිය මම මේවා කියලා තියෙනවා, දේශනාවල මාධ්‍ය වලට යවලා තියෙනවා, අන්තර්ජාලයේ තියෙනවා. කවුරුත් විරුද්ධ වෙන්නේ නෑනේ. විරුද්ධ වෙන්න දෙයක් නෑ. තේරුම් ගන්න විතරයි ඕන. ඇයි ඇස් වහගෙන ඉන්නේ? අන්ධයෝ වගේ ඉන්නේ ඇයි ඇස් අරගෙන? ඇයි කතා නොකර ඉන්නේ? අනුගමනය කරලා බලන්නකෝ. එතකොට එහෙනම් පංචස්කන්ධයේ උපාදාන බවට පත් වී හේතු ඉතුරු වීමට හේතුව පංචස්කන්ධයේ මමත්වෙන් ගැනීම. එතකොට පංචස්කන්ධයේ මගේ මම මගේ ආත්මයකට කියනවා පංච උපාදානස්කන්ධය. මම මගේ ආත්ම කොට ගත්තාම පංචස්කන්ධය හටගෙන නැසෙන්නේ ගොයන් ගහමිය යන්නේ කරලක් ඉතිරි කරලා වගේ කර්ම බීජයක් එක්රැස් කරලා. මේ කර්ම බීජයක් ඉතුරු කර ස්කන්ධ පංචකයේ මිය යාම අනිත්‍ය නෙවෙයි. මොකද ඔය සමහර අය මේ සමාජයේ ස්කන්ධ පංචකේ නැති වෙනවා, ඒක අනිත්‍යයි කියලා මම අහලා තිනවා කියලා දෙනවා. ස්කන්ධ පංචකේ ස්වාභාවික ඇතිවීම නැතිවීම අනිත්‍ය නම් බුදුරු ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. මේ ලෝකේ උතුරේ ඉඳලා දකුණ දක්වා උපදින ඔක්කොගේම මිනිස්සෙන්ගේ ඇහෙන් කනින් නාසයෙන් පහළන ස්කන්ධ පංචකය හටගත්ත ගමන් නැතෙනවා. අය බලන්න දෙයක් නැහැනේ. එහෙනම් ඒ සිදුවීම නෙමෙයි බුදු සමය අනිත්‍ය කියන්නේ. ඒකට තියෙනවා පඤ්ඤාය පස්සති කියලා වචනයක්. නුවණින් දකින අනිත්‍ය. ඒක අනිත්‍ය වෙන්නේ නැහැ, බලන්න ඕනේ. දැන් මල් පර වෙන එක වෙනවනේ, කෙස් සුදු වෙන එක වෙනවා, දත් ඇටෙන එකත් වෙනවා, බලන්න දෙයක් නැහැනේ. නමුත් පංචස්කන්ධය එහෙම බෑ, බලන්න ඕන. අනිත්‍ය බලන්න ඕන. පඤ්ඤාය පස්සති. එහෙනම් ඒක වෙනම වැඩක් නේ. එහෙනම් මම මේක නම් කරන්නේ මෙහෙමයි. යම් ස්කන්ධ පංචකයක් මම මගේ ආත්ම කොටගෙන අවසන් කරයිද, ඒ උපාදාන හේතු ඉතුරු වී අවසන් වේ. එහි දර්ශනය නিত্য සුඛ ආත්ම හේවත් මගේ මම මගේ ආත්ම. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. භාවනාව නෑ නේද ඒකේ? ඒකට තමයි පමාව කියන්නේ. එබැවින් පව තුලත් පමාව තියෙනවා, පින තුලත් පමාව තියෙනවා, ධාන තුලත් පමාව තියෙනවා පෘථග්ජනයා ගාව. මෙන්න මේක තේරුම් ගන්න. බුදුන් වහන්සේ වදාළ සසරට ඇලීමේ පමාව තියෙනවා. එතකොට පින නෙමෙයි වැරදි, උපාදානයයි වැරදි. යහපත් දේ වැරදි නෑ. යහපත් දේ කරන්න පුළුවන් උපාදානයෙන් තොරව. පව නම් වැරදිමයි, නොකරම ඉන්න ඕනේ. ධානත් වැරදි. මොකද අල්ලගත්තාම කල්ප ගානකට එන්න වෙන්නේ නැහැ ආපහු ධර්මය හොයාගන්න. ඒ උපාදානයේ වැරද්ද. බැලුවම සසරම සත්‍යයා උපාදාන කරගනිමින් විඳින දඬුවමක්. සසර දඬුවම මේක. ඉපදෙමින් මැරෙමින් මේ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන ගමන බුදුරු හමි නොවි ධර්මයේ තේරුම් ගත්තේ නැතුවම හමු වෙන දඬුවමක්. මේක මුළු මහත් සසරම බන්ධනාගාරයක්. දැන් බන්ධනාගාරය ලස්සන කරන්න පුළුවන්. මිදෙන්න බෑනේ. බන්ධනාගාරය ඇතුලේ ඉන්න අයට ලස්සන කරන්න පුළුවන්. වෙසක් වලට, පොසන් වලට ලයිට් එහෙම දාලා ලස්සන කරන්නේ. එක එක තැන්වල එක එක ලස්සන දැකලා තියෙනවා. මම මේ මෑතදී බන්ධනාගාරයකට ධර්ම දේශනාවකටත් ගියා හාම්බෙන් වගේ. ඒක ඒ නිසායි තමයි දකින්නේ. ඒ වගේ මේ සසරගත බන්ධනාගාරයේ සමහර අයට පව හොයයි. පව හොඳයි.
එයා ඒ වන්දනාගාරේ කොටු වෙලා ඉන්නවා. සමහරට පින හොඳයි. ඒ නිසා එයා ඒ වන්දනාගාරේ කාමසුගතිය කොටු වෙලා ඉන්නවා ලස්සනයි අරට වඩා. අරකේ පාපයේ දුක විතරයි තියෙන්නේ. මේකේ පිනේ සැප තියෙනවා. නමුත් උපාදානයේ දුක මේකෙත් තියෙනවා. තව එහාට වන්දනාගාරේ ලස්සන කරගන්නවා රූපී අරූපී ධානවල. දැන් ධානවල සුවේ තියෙනවා. නමුත් උපාදානයේ දුක එතනෙත් මිදලා නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාන. උපාදානයේ බයක් වශයෙන් දකින්න පෙන්නන්නේ. එහෙනම් මේ උපාදානය තුල නේද කාම රූප අරූප භවත්‍රයක් වශයෙන් මේ එකට වඩා එකක් උසස් භවගාමිත්වය හම්බ වෙලා තිබෙනවා. උපාදානය තුල භවගාමිත්වය හොඳ එකෙන් නරක එකට යන්න ඇරුණාම මිදෙන්න බෑ නේද? බුදු සමයේ උපාදානයෙන් මිදීම මුල් කොටගත් දහමක්. උපාදානය වෙන්නේ වර්තමානයේ, ඒ වර්තමානයේමයි උපාදාන වෙනවෙන්න යොදා ගන්න ඕන. වර්තමානයේ උපාදානය වෙන එකට කියනවා පමාව හේවත් අසිහියෙන් කටයුතු කිරීම. ඒක තමයි සංසාරේ කරගෙන ආවේ. දැන් මේ අසිහියෙන් කටයුතු කිරීම කියන තැනට සිහියෙන් කටයුතු කිරීම ආදේශ කරන්නේ කොහොමද? මේ ස්කන්ධ පංචකයම උපාදානයේ වී අවසන් වීම වෙනුවට උපාදානයේ නොවි අවසන් වෙන්න මොකද අපි කරන්න ඕන? අන්න උපාදානයේ වීමේ අවසන් වීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. උපාදාන නොවි අවසන් වීමට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ස්කන්ධ පංචකයේ උපාදාන හේතු ඉතුරු නොවි නැසෙනවා. එතකොට මරණ සති නෙවෙයිද? මරුණා නෙවෙයිද? දැන් ඔබ හේතු ඉතුරු කළොත් මරුණා වෙන්නේ නැහැ, නැවත උපදිනවානේ. එහෙනම් උපාදාන හේතු ඉතුරු වී නැසීමට මරණ සති කියන්නේ නැහැ. ඒක සංසාරයේ පමාව. උපාදාන නොවි අවසන් වීමට තමයි සතිය තියෙන්න ඕනේ, මරණ සති. දැන් මේ ස්කන්ධ පංචකය නিত্য සුඛාත්ම කොට ගැනීම නිසා නේද භවගාමීත්වය සිදු වෙන්නේ? ඒ ස්කන්ධ පංචකේ මමත්වෙන් නොගෙනකොට ඒක නේද අනිත්‍ය? දැන් නিত্য සුඛ ආත්ම කොට ගැනීමෙන් සිදුවෙනා වූ භවගාමීත්වයෙන් දෙන්න අනිත්‍ය නම් වූ ධර්මයේ විතරයි නේද මනුස්සයින්ට සරණ වෙන්නේ? දැන් දැක්කද බුදුහාමුදුරුවන්ගේ වදාළ ධර්මයේ අනිත්‍ය තියෙන වටිනාකම? ධම්මං සරණං ගච්ඡාමි කියන්න එපා, අනිත්‍ය සරණං ගච්ඡාමි කියන්න. ඒ තරම් සුන්දරයි මේ වචනේ. බුදුර ලෝකෙට පහළ වෙලා සසර ගමන නිමා කරන්න එක දෙයයි උගන්වන්නේ, අනිත්‍ය විතරයි. අනිත්‍ය වරද්දාගත්ත කිසිවෙකුටත් සසර ගමන නිමා කරන්න බෑ. ඒකේ වුන් වරද්දාගත්ත නිසා. මතක තියාගන්න. සංසාරේ බොහෝ කල මේ බෞද්ධයෝ කරගත්තේ ඒක අනුන් කියන දේ අහලා. ඇස් දෙකෙන් වැරදි අනිත්‍යයක් බලන්න පුරුදු වෙලා හිටියා. ඇති වෙන නැති වෙන එක, කඩෙන විදෙන එක, දිරණ එක, සුදු වෙන එක. දැන් සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් එහෙනම් ඔවුන්ට පව පින ධාන තමයි නිත්‍ය සුඛාත්ම. එහෙනම් ඔබට අපායෙන් මිදෙන්න ඕන නම් පව අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. දිව්‍ය ලෝක ගමනෙන් මිදෙන්න ඕන නම් දිව්‍ය ලෝක අනිත් ධාන පිනෙන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. බඹලොවෙන් මිදෙන්න ඕන නම් බඹලොව යන ධාන කර්ම අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. දැන් පාප කර්ම සේ වුණා, පුණ්‍ය කර්ම සේ වුණා, ධාන කර්ම සේ වුණා. දැන් කර්මක්ෂය කිරීමේ කර්මය නෙමෙයිද කලේ? දැන් කොහෙද යන්නේ? කර්ම නැති කෙනාට යන්න කෙනෙක් නැහැ, යන්න දෙයක් නැහැ. මුළු සසරම කර්ම විපාක නේද? කර්ම විපාක වල හොඳ එක තෝරාගෙන යන්න උනේ කර්මක්ෂය කිරීමේ කර්මය දන්නේ නැති නිසා. කර්මක්ෂය කිරීමේ කර්මයේ පිළිබඳ විග්‍රහයක් සමාජයේ පැහැදිලි වෙන්නේ නැති නිසා. ධර්ම දේශනාවකට ආවොත් ලැබී තිබෙන කාලයට අනුව සවන් දෙන්නන්ගේ බුද්ධියට අනුව ධර්ම දේශනාවක් නිවනින් කෙලවර කරන්න ඕන. මුලින් මහ ලොකුවට පටන් අරන් අගට අර්ථයක් නැතුව කීවට වැඩක් වෙන්නේ නැහැ. මේ සිද්ධිය අරන් පෙන්වන්න ඕන, මෙන්න සිදුවෙන හැටි. දැන් ඔබට මොකද මොන දෙන්න වෙන්නේ? ඔබ මෙතනින් ඉවත් වෙලා යනවා. ඔබට විවිධ අය මුණ ගැහෙනවා. නින්ද හැරෙනකොට මේ සියල්ල ආපහු මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මේවා නිසා තමයි ඔබේ හිතේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා ගැටෙනකොට උපදින්නේ. ගැටෙනකොට උපදින්නේ ගැටෙන වැරද්ද නිසා නෙවෙයි, ඔබ ඒවා හිතේ හදාන තියෙන නිසා. මම මෑතේ ධර්ම දේශනාවක් කළා රුක්ඛෝපම සූත්‍රය කියලා. කීර රුක්ඛෝපම සූත්‍රය. ඒක මේ කතාව හොඳට තියෙනවා. කිරි තියෙන ගහක් අවුරුදු 5ක් හැදුනහම ගහේ කිරි තියෙන බව පේන්නේ නැහැ. ලස්සනට හැදිලා තියෙනවා. කිටේරියක් කරම් 6 පොලකට කෙටුවොත් 6 පොලින්ම ගහ ඇතුලේ තියෙන කිරි එන්නේ කියලා බුදුහාඳුරු උපමා කරනවා.
රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය තමයි හයපොළ. මේවට ගැටෙනකොට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික තමයි උපදින්නේ, ලෝභ, දේශ, මොහ. ඒ ටික තමයි දුක් ගෙනත් දෙන්නේ, ලෝක ධර්ම නෙවෙයි. මේ ටික නැති වෙන තාක්කල් දුකින් මිදෙන්න බෑ. ඒ නිසා තමයි ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං කියලා කියන්නේ. එහෙනම් ස්කන්ධ පංචකය ලෝභ, දේශ, මොහ වලින් මුදවා ගැනීමට, අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමට ස්කන්ධ පංචකය භාවනා මධ්‍යස්ථානයේ බවට පත් කරගත යුතුයි. අන්න තිට්ටං චරන්නේ සින්නෝ ආකායනෝ ආයව තස්සවකත මිද්දෝ නින්ද ඇරුණට හැම ඉරියව්වකදීම කෙරෙන්නේ මේ දොරවල් හයෙන් ගන්න අරමුණකුත් එක්කලා. ඒ අරමුණ ණයට අඳුකලසේ කේන්ති අරගෙන අවසන් කරනවද? මං උගුලක් අදින්නම් කියලා හෙටට තියලා අවසන් කරනවද? හෙටට තියන්නේ නැතුව එතන ඉවර කරනවද? සසර පුරුද්ද නම් හෙටට තියලා අවසන් කරන එකමයි. පෙරදුන ගමන් හිතා ගන්නවා දැන් පෙරදුනාට දිනුවදාට අදින්නම්කො මං උගුලක්. ඒක තමයි හෙටට තියනවා කියන එකේ තේරුම. බැනුම් අහලා හිතා ගන්නවා ගුටි කන්න බනින්න හයිය නැති නිසා, ගහන්න හයිය නැති නිසා අද මම ගෙදර යන්නම්. තව කවුරු හරි එක්කලා ඉදින් හෙට අදින්නම්කො උගුලක්. අර හැමෝම ඉස්සරහට තියෙන හැටි. ඕක සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකය තුල, මතක තියාගන්න. ඔබ කරනවා කීවට. ඒ නිසා මේ ස්කන්ධ පහ පිළිබඳ විමසිලිමත් වෙන්න නුවණක් තියෙන්න ඕන බෞද්ධයින්ට. දැන් තේරෙනවද පංචස්කන්ධය අනාත්මය නම් වූ අනත්ත ලක්ෂණ සූත්‍රයේ වටිනාකම? ඕක තමයි පංචස්කන්ධය අනාත්මය තියෙන්නේ, අනත්ත ලක්ෂණ සූත්‍රයේ. ඒ නිසා තමයි පස්සක තවසන් රහත් ඵලය හම්බුනේ, මේකේ ධර්මයේ තියෙන නිසා. එතනින් එහා පැත්තට ත්‍රිපිටකයේ මොන සූත්‍රයක්වත් ඒ කාලේ තිබුණේ නැහනේ. මතක තියාගන්න. සතිපට්ඨානෙ තිබුණෙත් නැහැ, මහලොකු සතිපට්ඨානෙ කතා කරාට. එහෙනම් සතිපට්ඨානෙන් පෙන්වන අනාත්මය අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන නිසා තමයි ඔවුන්ගේ කර්මක්ෂය වුනේ. මතක තියාගන්න ඒක. මේ පස්සේ සූත්‍ර ඕනනම් මේගොල්ලන්ට මේ නිවන් අවබෝධ කරගන්න මේ ධර්මයේ ඔක්කොම ඕන නම් එහෙනම් බුදුන් වහන්සේ පහළ වෙලා අවුරුදු 45ක් දේශනා කරපු ධර්ම දේශනා 18000ම අහන්න වෙනවා. නෑ 18000ෙම උගන්වන්නේ වෙනස් විදියකින් අනිත්‍ය විතරයි. ත්‍රිලක්ෂණයෙන් හරි, චතුස්සත්යෙන් හරි, පටිච්චසම්පාද නිරෝධයෙන් හරි, කර්මක්ෂය කිරීමේ කර්මයෙන් හරි, සතර සතිපට්ඨානෙන් හරි උගන්වන්නේ මේ ස්කන්ධ පංචකය අනාගතයට හේතු නොකර අවසන් කරන හැටි. අන්න කරන්න ඕන දේ තේරුණා. දැන් උපාදානය වෙන්නේ නැහැ. ඒකයි පව් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. උපාදානය නොවි අවසන් කරනවා. අනුපාදා විමුච්ඡanti. එතකොට වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් වන මධ්‍යස්ථානයක් බවට පත් කරන විට ඔහු ළඟ තියෙන්නේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානය. ඔයවත් යන්න ඕනේ. දෛනික කටයුතු මොකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. යහපත් දේවල් බස් එකේ ගියයි කියලා, වැස්සයි කියලා, අවු වැටුණයි කියලා ඔය මොකක්වත්. ඒවා නිසා හිත ඇතුලේ තියෙන අප්‍රසාදයේ එන්නේ ඒක හිත ඇතුලේ තියෙන නිසා. ඒක තමයි තමන්ගේ කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් නසන්න ඕනනේ. ආසවක්ඛේ ඥානය කියන එක ක්‍රියාත්මක වෙන්නේ මේ ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වෙනවට තමයි ආසවක්ඛය කියන්නේ. 아무තෙන් ගවෙන්න අං වෙනවා වගේ ඥානයක් ඕන නැහැ. මේක තේරෙනවා නම් දැන් අර අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියන වචනෙන් කියන දේ මේ ස්කන්ධ පංචකයේ මමකට නොගන්නේ නම් උපාදාන නොවි අවසන් වෙනවා කියන එක තමයි මා පාපී මායාවෙන් මිදෙනවයි කියලා කියන්නේ. බලන්න ගැලපෙන්නේ නැද්ද කියලා. මගේ කටට එන ඕනෑම සූත්‍රයකින් මම මේක ගලපන්නම්. එකයි කියන්න ඕන කාරණාව. දැන් මේක කියන්නේ ඇයි? අහලා සාදු කියලා ගෙදර යන්නද? නෑ. මේක තේරුම් ගත්තනම් අනුගමනය කරන්න ඕන. අනුගමනය කරනවා නම් ඔබ නිවෙන පුද්ගලයෙක් වෙනවා. ඔබේ නිවීම රටට සමාජයට දුදරුවන්ට පේනවා. පේනකොට තේරෙවි මේ මිනිස්සයා මේ සැනසෙල්ලේ ඉන්නේ මොකද්ද මේ දුක් ගින්නක් මැද්දේ. එහෙනම් ඔහුට ධර්මයේ සරණ ලැබිලා තිබෙනවා. දැක්කද ධර්මයේ සරණ? මේ ස්කන්ධ පංචකයේ මගේ ආත්ම කොට ගනිමින් ද්වේෂෝස්සේ අපායටත්, ලෝභෝස්සේ කාමසුගතියටත්, මොහෝස්සේ රූපී අරූපී භවතලවටත් ඇවිදින සත්වයාට ලෝභ දේශ මොහ ශේ කරන්න ඕන අනිත්‍ය නම් වූ ධර්මයේ සරණේ. එතකොට උපාදාන නැහැ ස්කන්ධ පංචකය. දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 දී මෙන්න මේ උපාදානස්කන්ධ ඉවර කරගත්ත. දැන් තියෙන්නේ නිවන් සුව. දැන් පංචස්කන්ධ පරිහරණයනේ. ඒකේ හේතු ඉතුරු වෙන්නේ නැහැ. ඒ සිත් වලට ක්‍රියාසිත කියනවා අභිධර්මයේ ස්කන්ධ පහක් විතරයි. චිත්ත ක්‍රියා වායෝ. අර තණ්හා උපාදාන භව කියන ශේෂය නැහැ.
ඒ නිසා ඉදිරියට පියවර තැබීමක් නැහැ උන්වහන්සේලාට ජීවිතාවසානයේ දක්වා විතරයි. මේකේ තියෙන මේකට සීමාවක් පනවන්න බෑ. මේක උත්තරීතරයි ලෝකෝත්තරයි කියන්නේ ඒකටයි. දිග පළල උස මහත වර්ග කරන්න මොකුත් බෑ අසීමිතයි. මේ පිළිබඳව ඉඟියක් හම්බ වෙනවා අර කියන ditta dhamma sukha vihārāya සංගත්තති සමාධියෙන්. එහෙම නැත්නම් ඥාන දර්ශන පටිලාභ සමාධියෙන් මේ සමාධිය පිළිබඳ ඉඟියක් හම්බ වෙනවා. නමුත් මේ සමාධිය හදාගත්ත එකක්. ලෞකික එකක්. මේ ආනන්තරික සමාධිය කියන්නේ හදාගත් එකක් නෙමෙයි. කෙලස් නැතුවම තියෙන තත්වයක්. ඒක අபிසංකාරයක් නෙමෙයි. සංඛාර නිරෝධ කරපු එකක්. දැන් බලන්න. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. සත්‍යයට මේ සංසාරේ කාම රූප අරූපේ භවත්තේ යම දුකක් හට ගන්නවාද උපාදානයේ තුල ඒ අපුඤ්ඤාවි සංඛාරය නිසා පුඤ්ඤාවි සංඛාරය නිසා අනිජ්ජාවි සංඛාරය නිසා සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ මේ සංඛාර නිරෝධ කරන්න ඕනේ නැත් දුකින් මිදෙන්න. එහෙනම් සංඛාර නිරෝධ කරන්න අල්ලා නොගැනීම නැමැති අනිත්‍ය භාවිතා කරන්න ඕන නැද්ද? හැමෝටම අනිත්‍ය විතරක් නෙමෙයිද බුදු සමයේ තියෙන භාවනාව? ඒ කෙස්වල අනිත්‍ය නෙමෙයි, ඒ ලොන්වල අනිත්‍ය නෙමෙයි, ඒ මල්පරණ අනිත්‍ය නෙමෙයි. ඒ ස්කන්ධ පංචකය අනාගතයට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන අනිත්‍ය. ඒක ඇස් දෙකෙන් බලන්න බෑ. අල්ලා ගැනීම පමාවයි, අල්ලා නොගැනීම නොපමාවයි. අල්ලා ගැනීම පාපයයි, අන්න ඒ පාපයෙන් මිදෙන්න අල්ලා නොගැනීම. ඔන්න බුදුදහමේ පාපයෙන් මිදෙන හැටි. මතක තබා. දැන් මේ පිරිසක් ඇති වුණොත් එහෙම මොකද කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ අර කියන ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන අවි වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ ජීවිතේ මොන ප්‍රශ්නයකටවත්. එතකොට නේද සැමෑ මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන් අතර ඇති වෙන ගැටුම් සියල්ල පිටිපස්ස කවුද ඉන්නේ කියලා ඔබට තේරෙනවද? පුද්ගලයෝ නැහැ. ඉන්නේ ලෝභයයි දේශයයි මොහයයි ඒවයි ති මායයට. නිසා මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ මායя. මායя විශ්වලාගෙන ලෝභ දේශ මොහ වශයෙන් ඔබට ආවේශ වෙලා ලෝකේ අවුල් කරනවා. මේක තේරුම් ගත්තාම වත්මන් සමාජයේ සාමකාමී කරන්න අර මිනිසා හදා රට හදමු කියන එක ක්‍රියාත්මක වෙන්න ඕන නේද? මේ බුදුන් වහන්සේගේ ධර්මයේ මිනිසා හදන හැටි. මේකට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයක් නැහැ. අන්න බලන්න ධම්මාදිපතෙය්‍යොන් වල ගැඹුර දන්නේ නැහැනේ පෘථග්ජනය. කාගෙන් හරි අහලා තේරුම් ගන්න නැත්තාක්කල් පොත කියුවට හරියන්නේත් නැහැ. ඔය සමහර අය පොත් ටික කියවලා අපෙන් අහනවා පොතේ එහෙනම් එහෙමනේ තියෙන්නේ. ඇයි මා පිටක සම්පදානයන කියලා නැද්ද මේ අර සූත්‍රේ? පිටකයේ තිබුණටවත් පිළිගන්න එපායි කියලා. මොකද මුලින් ওই පිටක එකක්වත් තිබුණේ නැහැ. තිබුණේ ධර්මදේශනා කටපාඩම් කර ගැනීමක් විතරයි. අනතුරු ඒක ධර්ම විනය විතරයි. ඊට පස්සේ ග්‍රන්ථාරූඪ වුණා. ග්‍රන්ථාරූඪ වෙන්නේ මේක මහායාන හීනයාන වුණා. පාලියෙන් සිංහලට සිංහලෙන් පරිවර්තනය භාෂා පරිවර්තනය වුණා. අන්තිමට පෘථග්ජනය තමන්ඩා ඇති අර්ථ මේකට දාලා ධර්මයේ විකෘති කළා. ධර්මයේ විකෘතණයෙන් පස්සේ ධම්මං සරණං ගච්ඡාමි නැති සමාජයක අනාගත බුදුහාමුදුරන්ගේ සරණං ගච්ඡාමි කියන්න උන අපට. මම ඉතින් මේකට අලුත් වචනයක් දානවා. මේ බෞද්ධයෝ වර්තමානයේ ඉන්න මේ පෘථග්ජන බෞද්ධයෝ කියන්න ඕනේ මොකක්ද දන්නවද? අනාගත බුද්ධං සරණං ගච්ඡාමි අනාගත ධම්මං සරණං ගච්ඡාමි අනාගත සම්මං සරණං ගච්ඡාමි. ඒක සම්පූර්ණයෙන්ම අවලංගු වෙන්න වෙනවා. මේක ගෞතම සාසනය තුල බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි වෙන්න ඕනේ. පේනවද වර්ධිතරම? ඒක අනාගතේ වෙන්න ඕන දෙයක් නෙමෙයි අද වෙන්න ඕන දෙයක්. හැමදාමත් වර්තමාන සමාජය තුල මිනිසුන්ගේ දුක්ගිනි නිවන්ට බුදුවරු පහළ වුණේ මේක කියලා දෙන්න. පේනවද බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය? ඒ නිසා බුදුන් වහන්සේලා හදන සමාජය සුපිරි අහිංසකයි අවංකයි. කිසිම කෙනෙකුට ගිනි දෙන්නේ නැහැ. ගිනි නිවා ගන්නවා. ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ධර්මයේ සරණ පාවිච්චි කරන්න උගන්වන්නේ බුදු සමයේ. හොඳයි ඔය රටේ තොටේ ඉන්න ප්‍රශ්න හදාගන්න ප්‍රශ්න විසඳගන්න පාවිච්චි කරන්නේ මොකද්ද? මට නම් පේන්නේ මෙන්න මෙහෙමයි. මම විහිළුවට වගේ ඕක කියනවා එයාට තේරුම් ගන්න ඕන කෙනෙක් මේක අහලා තේරුම් ගන්න. අර මේ අසරණ සරණ මේ සංඝරාජ නාහිම්පාණන් වහන්සේ දානයක් දුන්නයි කියලා තියෙනවා. නායක හඳුරන්ගේ දානය වගේ කියලා කියමටත් කියන්නේ. මොකද කන්නේ සුනකින්ට එන්න කියලා බත් දානවා. උන්ගේ බත් කෑමක් නැහැ උන් ඔක්කොම ටික කා ගන්නවා.
මොකද උන්ට බෙදාන කන්න දැනෙන්නේ නැහනේ. ඔබත් ගෙදර ගිහින් මස් කෑල්ලක් දාන්න සුසුනකින්ට. මස් කෑල්ල නෙමෙයි ඉස්සෙල්ලා උන් කාගන්නේ. කාගෙන පරදින එක මැරෙන එකෙන් පස්සේ කෙනාට තමයි ඉතුරු වෙන්නේ. ඇයි අර බෙදාගෙන හදාගෙන කන්න දන්න තරම් නුවණක් නැහැ. මේ රටේ කිසියම් ප්‍රශ්නයක් ඇති වුනහම ගහ මරා ගන්න කපා කොටා ගන්න මේ ප්‍රශ්න විසඳ ගන්න යන ඔක්කොටම කාටද උපමා කරන්න ඕන මම එහෙනම් කියන්නේ නැහැ වචනේ හිතා ගන්න. අන්න ධර්මය ඕනන්න ඒකටයි මේ සියලු ගැටුම් විසඳ ගන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ධර්මයේ සරණින්. ඒක පුදුමාකාර Tamanටත් අනුන්ටත් සැනසීම ගෙන දෙන දෙයක්. ඒ නිසා අපි අන්තිමට මේ ධර්ම දේශනාවේ මොකද්ද උගන්වන්නේ? මේ භාවිතා තුනම ඕනේ. මෙන්න මේ ආර්ය පුද්ගලයන්ට ධර්මයේ සරණින් ධම්මාධිපතියම පාවිච්චි කරන්න පුළුවන්. ආර්ය බැයි නම් පෘථග්ජන නම් පෞපිමිපාකවස් විශ්වාසය තුළ පවෙන් වලකින්න පුළුවන්. ඒකත් බැරි නම් නීතිගරුක වෙන්න ඕනේ. මේ තුනම රටට ඕනේ. රටක් හදන්න. මේ රට වඩාත් හොඳ රටක් කරගන්න ඕන නම් මේ තුනම භාවිතයට එන්න ඕන. එහෙනම් නීතිය, ව්‍යවස්ථාව, අධිකරණය, විධායකය පාවිච්චි කරાવી. පෞපිමිපාක විශ්වාසය හොඳ නරක කිය දෙන්නා වූ වෛද්‍යවරු, පොලිස් නිලධාරීන්, මව්පියන් පාවිච්චි කරાવી. ආර්ය මහා සංඝරත්නය ධර්මාධිපත්‍ය කියලා දීලා සමස්ත සමාජයේ ඥානවන්තයින්ට ආර්ය භාවයටපත් කරලා ධර්මයේ සරණින් දුකින් මිදෙන හැටි කියලා දෙන්න ඕන. තේනවාද මේ අධිපත්‍ය තුනේ තියෙන වටිනාකම? ඔබ ඉන්නේ ලෝකාධිපත්‍යයේද? ඔබ ඉන්නේ ආත්මාධිපත්‍යයේද? ඔබට නිවීම නැහැ. ඒකේ සරණින් යම්කිසි සැනසීමක් තියෙවි. ලෝකෝත්තර සැනසීම නැහැ. ඔබට පුළුවන් නම් ධම්මාධිපත්‍යයට එන්න අර දෙකමත් රැකෙනවා එතකොට. අනිවාර්යයෙන්ම. මේ මෙතෙන්දී ලෝකාධිපත්‍යයයි ආත්මාධිපත්‍යයයි දෙකමත් රැකෙනවා, තුනම රැකෙන එකක් තමයි පෙන්වන්නේ. ධර්මයේ ඉස්මතු වී මිනිසුන්ට සරණ වීම තුළ මිනිසුන් කොතරම් සැනසෙනු ඇද්ද? මේ හදවත්වල දැවෙන ගින්න ඉවත් වෙලා ගියාම කොතරම් සැනසීමක් ඇද්ද? මේ අනිත්‍ය බලන එක ඔබ කරන්න පුරුදු වෙන්න. ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී ඒක නොකිරීමටයි අනිත්‍ය කියන්නේ. කරන එකට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. කරනවා කියන්නේ මමත්වයෙන් අරන් කටයුතු කරා කියන එකනේ. එබැවින් අපි අද දවසේ මේ ආධිපත්‍ය තුන මුල් කොටගෙන සමාජයක් හදන්න ඕන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඒක හැමෝටම අදාළයි. තම තමන් ඉන්න මට්ටමින්, පහළ මට්ටමින් ආගමක් ඕන නෑ නීතිය හික්මෙන්ට. ආගමක් මට්ටමින් පෘථග්ජනය මොකද මරණින් එහා පැත්තට සදාකාලික ස්වර්ගයක් උගන්වන නිසා අනිත්‍යයත් එහෙනම් ඒ සදාකාලික නිරයට යන්න බය නිසා පව්පින් තේරුම් අරගෙන පවෙන් එවත් වෙන්න. බෞද්ධ ආර්ය පුද්ගලයන් බවට පත් වුනහම ඊටත් එහා යමින් ධර්මාධිපත්‍යයෙන් මේ සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය උපාදානින් මිදීම සඳහා අනිත්‍ය භාවිතා කරන්න. මේක කරන්න පටන් ගත්තොත් එදායින් පස්සේ තමයි ඔබ ළඟ ධම්මං සරණං ගච්ඡාමි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ නොකියවත් කමක් නැහැ. එතකොට ධම්මං සරණං ගච්ඡාමි ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන සසරින් මිදීම සඳහා එතකොට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නෙක් බවට පත් වෙනවා. දහම් මැස පාදා ගැනීම තුළින් මේ වත්මන් සමාජයේ වඩාත් සුවදායී තැනක් බවට පත් කරන කොටස්කරුවෙක් බවට පත්වීමට මේ ධර්මාධිපත්‍ය පිළිසරණ කරගන්නා වූ පිරිසක් බවට පත්වීමට නරඹන සවන් දුන් ඔබ හැමට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම පෙරවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං මේ උතුම්